Slim Sri Lanka Dane. ආයුබෝවන් සියලුම දෙනාට මම හිතන්නේ සියලුම දෙනාට මම ඉතාමත් හොඳින් ශ්‍රවණය වෙනවා කියලා. මම හිතන්නේ සියලුම දෙනාට මාව හොඳින් ඇහෙනවා කියලා. Yes, ආයුබෝවන්. ඔව්. සියලුම දෙනා ඉතාමත් අද දවසේ මේ ඔන්ලයින් වැඩසටහනට සහභාගී වෙන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා. this vaccine මම හිතන්නේ මේ දවස්වල හැමදෙනාම වැක්සින් එක ගැන කතා වෙනවා මේ කොරෝනා වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය හමුවේ. ඉතින් අපි ඉන්නත් ලබා ගන්නවා වැක්සින් ලබා ගන්නවා අපි ආරක්ෂා වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබගේ ව්‍යාපාරයට ඒ වගේම ආරක්ෂාවක් මම හිතන්නේ අද වෙනකොට ලෝකේ ඇති වෙලා තියෙන ව්‍යාපාර ප්‍රවණතා දිහා බැලුවෙන් පස්සේ මේ ඩිජිටල් අලෙවිකරණය එහෙම නැත්නම් ඔන්ලයින් සෙලිං ඩිජිටල් මාකටිං මෙන්න මේ වගේ දේවල් ඉතාමත් වැදගත් මාතෘකා. ඉතින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එහෙම නැත්නම් ඔබ හොඳින්ම දන්නේ ස්ලිම් කිව්වහම ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං. ඉතින් මෙම ආයතනයේ වගේම BISON බිස්නස් ඇකඩමි මේ ආයතන දෙක එකට එක්ව අපි අද දවසේ සූදානම් කරා ඔබ වෙනින් this vaccine වැඩසටහන. ඉතින් මේ වැඩසටහනේදී අපි විශේෂයෙන්ම කතා කරන්නේ ව්‍යාපාරික නායකත්වය, business leadership, ඒ වගේම ගොඩක් වෙලාවට ඩිජිටල් මාකටිං, ඩිජිටල් අලෙවිකරණය, ඒ වගේම තමයි මාර්ගගත විකුණුම එහෙම නැත්නම් ඔන්ලයින් සෙලින් කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ නවෝත්පාදනය එහෙම නැත්නම් business innovation මෙන්න මේ වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ විතරක් නෙවෙයි. අද දවස ඒ වගේම 12 වෙනිදා 13 වෙනිදා දක්වා අපගේ සම්පත්දායකයන් සමග අපි මේ සාකච්ඡාව ගොඩනගනවා. මොකද ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ව්‍යාපාරිකයන් මේ ඩිජිටල් අලෙවිකරණය ඒ වගේම මාර්ගගත විකුණුම් එහෙම නැත්නම් ඔන්ලයින් සෙලින් ඔන්ලයින් ස්ටෝර්ස් මෙන්න මේ වගේ දේවල් ගොඩක් ඔයගලන්ට සමීප කරවන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අද දවසේ මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ මොකද පැය එකමාරක වගේ කාලයක් තියෙන නිසා මම හිතන්නේ හැඳින්වීමට ලොකු වෙලාවක් ගත්තොත් ඒක ඉතාමත් ඒක එච්චර සාධාරණ දෙයක් නෙවෙයි. ඒ නිසා අද දවසේ සම්පත්දායකය වශයෙන් එහෙම නැත්නම් රිසෝස් පර්සන් වශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඩොක්ටර් ප්‍රදීප් එඩ්වඩ්. ඩොක්ටර් ප්‍රදීප් එඩ්වඩ් Executive Director, ඒ වගේම CEO සදාහරිත Plantations Limited. ඒ වගේම තමයි ඔහු හිටපු ස්ලිම් සභාපතිවරයෙක්. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ Asia Marketing Federation. ලංකාව නියෝජනය කරමින් Secretary General Asia කියන තනතුර ඔහු දරනවා. ඒ වගේම තමයි ඔහු Chairman Management Club Colombo. He's the Chairman Management Club of Colombo. ඉතින් ඒක නිසා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් කියන ගමන් මම ආරාධනා කරනවා ඩොක්ටර් ප්‍රදීප් එඩ්වඩ් මහත්මයාට අද දවසේ මේ වැඩසටහනේ පූරිකාවක් ගන්න හඳුන්වා දෙන්න. ඒ වගේම තමයි බිස්නස් ලීඩර්ෂිප් එහෙම නැත්නම් ව්‍යාපාර නායකත්වය සහ අභිප්‍රේරණය අනේ වගේ මාතෘකා යටතේ මේ වැඩසටහන ආරම්භ කරලා පසුවට අපිට යොමු වෙන්න පුළුවන් ඔන්ලයින් සෙලිං, බිස්නස් ඉනෝවේෂන්, ඒ වගේම ඩිජිටල් මාකටිං කියන මානයන් වලට. ඉතින්
ඔබට අපි ආරාධනා කරන ඉතාමත් ගෞරවයෙන් ප්‍රදීප් එඩ්වඩ් ડોક્ટર ප්‍රදීප් එඩ්වඩ් මහත්මයාට අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න කියලා. right බොහොම ස්තුතියි සුපුද සුබ සන්ධ්‍යාවක් හැමෝටම මම හිතන්නේ සන්ධ්‍යාව හැමෝම ගෙදර ඉන්න එකත් සුබයි. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි ලොක්ඩවුන් එකක් හරි අපි ට්‍රැවල් බෑන් එකක් මොන වචනේ කිව්වත් අපි ගෙදරට කොටු වෙලා ඉන්න මොහොතක් හරිද 200ට අධික පිරිසක් දැනට ලොගින් වෙලා තියෙනවා. ඉස්සලාම බොහොම ස්තුතියි ඔයගොල්ලන් සමෝටම සාදරයෙන් පිළිගන්නවා. හරි දැන් අර සුබෝධ කිව්වා වගේ අපි මේ දවස්වල පෝඩින් ගහන්නේ වැක්සින් වල right ඒ කියන්නේ අපි ඉස්සල්ලාම අපේ ජීවිතේ අපි ඉස්සල්ලාම ප්‍රථමයෙන් පතන්නේ අපේ ආරක්ෂාව because අපි ආරක්ෂාව තිබ්බේ නැත්නම් අපි මේ මොනවා කතා කරත් වැඩක් නැහැ. අපි ඉස්සල්ලා ඕන දෙයක් කරන්න ජීවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි ආරක්ෂාව කතා හැමෝම අපේ කොවිඩ් වැක්සින් එක ගහන ගමන් හරිද අපි ආරක්ෂා වුණාට පස්සේ අපි අපේ බිස්නස් එක වැක්සිනේට් කරගන්න ඕනේ. අපේ කරගෙන යන වැඩපිළිවෙල අපි වැක්සිනේට් කරගන්න ඕනේ. අපේ කරන වැඩපිළිවෙලට අපි ඊළඟ ලෙවල් එකට යන්න ඕනේ. රයිට්? ඒක තමයි අපි මේ වැඩමුළුව පවත්වන්න තීරණය කරේ. මම ප්‍රථමයෙන්ම සිම් ආයතනයට සහ බිස්සෝන් ආයතනයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මාව මේකේ මේන් කෝඩිනේටර් කෙනෙක් හැටියට ඉවෙන්ට් මොඩරේටර් හැටියටයි අද පැයක පමණ දේශනයක් කරන්න ආරාධනා කිරීම ගැන. හරි දැන් අපි කතා කරද්දී අපි හැමෝම දන්නවා අපි මොකද්ද කරේ අපිට මොකද්ද වුනේ හරිද අපිට ඇතිවෙච්ච ප්‍රශ්නය මොකද්ද අපි හැමෝම මේක දන්නවා. ඒක ගැන මම හාර කියන්නේ නැහැ because අපි ඒකේ අතාර්ථය දන්නවා. හැබැයි මම ලාවට සුළු මතක් කිරීමක් සමහර අවස්ථාවකදී කරනවා. ඒක හැමෝගෙම අපිට සමහර ඒවා අමතක වෙන හින්දා අපිට සාමාන්‍යයෙන් දේවල් ඉක්මනට අමතක වෙන જાතියක් හින්දා ඒකේ ධනාත්මක පැත්තක් තියෙනවා ඍණාත්මක පැත්තක් තියෙනවා. මම හිතන්නේ ධනාත්මක පැත්ත වැඩි because හැමදේම ඔළුවේ තියාගෙන පරණ කෝන්තර ඔළුවේ තියාගෙන දුවනට වඩා හැමතිස්සෙම අලුත් දෙයක් හිතලා ඉදිරියට යන එක හොඳයි. ඒක තමයි මම හිතන්නේ අපි ජීවිතේ කරන්න ඕනේ ලොකුම දේ. හරි change හරි මම ඒක තමයි මේකට දැම්මේ මට ඇත්තටම මේ introduction to the program මම ඇත්තටම අද වැඩමුළුවේ introduction එක කරන්නේ. හැබැයි මට දීපු තේමාව leadership කියන එකේදී මම හිතුණා be quick to change. අපි ගන්න තීරණය ඉක්මනට ගමු. right? අපි දෙයක් අනුකරණය කරනවා නම් හරි ඒක ඉක්මනට කරමු. ඒකේ වටිනාකමක් තියෙනවා. right ඒකේ වටිනාකමක් තියෙනවා. ඒක මම ඔයගලන්ට පෙන්නන්න because සමහර වෙලාවට අපි සමහර තීරණ ගද්දි අපි ගොඩාක් අන්තිම මොහොතේ ගන්නවා. right එක්ක අපි ගොඩාක් ඇනලයිස් කර ඉන්නවා. හැබැයි මම කියන්නේ ඇනලයිස් කරන්නේ නැතුව ඒ කියන්නේ කිසිම තේරුමක් නැතුව තීරණ ගන්න කියන එක නෙමෙයි මෙතන. හරිද? මම හිතනවා අපේ බුද්ධි මට්ටම අපි මෙතන මේ සහභාගී වෙන හැමෝම තමාගේ වෘත්තීන් වල යම්කිසි ස්ථානයක ඉන්න කට්ටිය මම දන්නවා මෙතන ඉන්නවා ඉතාලම ඉහළ තලයේ කම්පනීස් දුවන කට්ටිය ඉඳන් හරිද දැන් කෝපරේට් ලයිෆ් එකට එක්කෝ දැන් ව්‍යාපාර ජීවිතයට පැවිදි කට්ටිය. ඉතින් අපි අපේ තරාතිරම අනුව අපි ඉන්න තැන අනුව අපි කොහොමද තීරණ ගන්නෙ? අපි කොහොමද චේන්ජ් වෙන්නේ? හරි ඉස්සෙල්ලා මම කියනවා තව කරුණක් මම 2000 වසරේ තමයි මගේ අලෙවිකරණය ඉවර කරේ. එක්ක මගේ මම මාකටිං ෆීල්ඩ් එකට ආවේ. ඉතින් මම ඒ කියන්නේ නවතම මාධ්‍යලියේ හරි අලුත් වන්නේ ඩිජිටල් මාකටර් කෙනෙක් නෙමෙයි. හැබැයි ඩිජිටල් මාකටිං මම වැළඳගත්ත හැටි හරිද how quick to change කියන එකේ උදාහරණ කීපයක් මම මගේ මේ සුළු පැයක අතුළු ප්‍රමාණයේදී මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නම්. ඊට අමතරව හෙට සිට පැවතුන අනික් කතිකයන් සමග ඒගොල්ලොන් එක්ක සමහර සම්මුඛ සාකච්ඡාවල මම යෙදෙනවා. ඒ වෙලාවේ ඒක මම බලන්න. මේකේ දැන් කවුද ස්ක්‍රීන් එකේ ලියනවා. හරි දැන් මෙහෙම වුණොත් අපිට මේ ස්ක්‍රීන් එකේ මේ ප්‍රසන්ටේෂන් එක කරගන්න යන අමාරුයි. ඉතින් පොඩ්ඩක් මම හිතන්නේ ඒක මේ ඇඩ්මින් එකෙන් පොඩ්ඩක් බලන්න කියලා පොඩ්ඩක් කියනවා. මේ ස්ක්‍රීන් එකේ ලියන එක මුළු ඔක්කොමලට පේනවා. right so thank you very much. ඉතින් අපේ business module before covid hari what happened during covid
මොකද්ද කොවිඩ් වලින් පස්සේ වුනේ? මොකද්ද ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් එක කියන්නේ? මොකද්ද ඩිජිටල් හැමෝම හිතන්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් කියන්නේ WhatsApp එකක් Viber එකක් Facebook එකක් ගිණුමක් අරින එක කියන එක. හරි ඒක නෙමෙයි right? what next? අපි ඊළඟට මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒක මම හිතන මම පෞද්ගලිකව හිතන විදියයි මගේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක මම ඔබලට මගේ I will express you my views right? right. ඉතින් අපිට මතකයි අපි ඉස්සර කොවිඩ් පටන් ගන්න ඉස්සලා අලිවිකරුවන් හැටියට අපි මාකටිං ඇක්ටිවිටීස් කරේ කොහොමද? අපි අලිවිකරණයේ දුන්නේ කොහොමද? අපි අපේ ඇඩ්වර්ටයිසින් කරේ කොහොමද? අපි මීටින්ග්ස් වලට ගියාම අපි කතා කරේ මොකද්ද? right? අපි ඒ කාලේ මට හොඳට මතකයි 1980 දශකයේ 80 90 2000 මෑතකදී වෙනකන් උනත් අපි ගොඩක්ම කතා කරා ATL promotion above the line communication BTL promotion below the line communication හරිද branding හරිද මම හිතන මාකටිං වල රිවෝල්ව් වෙච්ච ලොකුම වචනයක් වුණා branding අපි brand managers ලා brands හදන්න හරිද brands develop කරන්න හරිද brands වෙන markets වලට ගෙනියන්න අපි ඕවා තමයි focus කරේ we focused on taking Sri Lankan brands overseas which is a good thing right so there was a stage of marketing turning into branding right so marketing turned into branding and we have some good brands now ඊට පස්සේ අපි මොන channels වලද මේවට promote කරේ අපි මම හිතන්නේ ගොඩාක්ම focus කරපු channels වගේක් තමයි උනේ ඉස්සෙල්ලම TV අපි හැමෝම try කරේ right අපි කොහොමද TV commercial එක දාන්නේ කොච්චර ගණන් වුණත් අපේ ආයතනය රූපවාහිනියේ අපි කොහොමද advertise කරන්නේ right මට මතකයි ඒ කාලේ අපි ගොඩක් කියන මං කියද්දි ඇනලයිස් කරන්න කියලා අපි කියන රූපවාහිනියක වගේ channel එක ඇඩ්වර්ටයිස් කරද්දී අපි බලන්න ඕනේ අපි මේ මාකට්ස් වල ඉන්නවද කියලා සමහරලාට අපි අපේ ප්‍රොඩක්ට් එක available කොළඹ විතරයි හැබැයි අපි රූපවාහිනියේ හරි මොන හරි TV channels radio channels වල ඇඩ්වර්ටයිස් කරනවා හැබැයි මේ මාකට් එක රීච් වෙන්නේ නැහැ ඒත් අපි කරා ඇයි ඒ because ඒ channels ගොඩක් ප්‍රබල channels හින්දා හරි එතකොට අපි print media පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් මම දන්නවා ඔයගොල්ලෝ දන්නා මේ කොච්චර ගණන් channelsද right අපි billboards ලොකු boards හරිද newspapers magazines හරිද ඊට පස්සේ point of sales ඒ කියන්නේ supermarket counters වල ඉඳගෙන කොහේ හරි අපි බැලුවා අපේ products and services promote කරන්න අපි ගොඩක් මහන්සි වුණා right and අපි ගොඩක් ඒ වගේ brand කරලා තමයි අපි පාරිභෝගිකය අතරට ගියේ we penetrated to the customers right or we went to the customer's mind we became a top of the mind brand හරිද අපි top of the mind brand එකක් වුණේ පාරිභෝගිකය අතර මෙන්න මේ channels use කරලා right අපිට ඒක මතකයි මම එතනදී කිව්වා වගේ අපි මේ channels use කරා ඊට අමතරව ඔයගලන්ට මතකයි අපි දුන්නා trade discounts හරිද අපි exhibitions තිබ්බා right අපි telemarketing කරා right අපි free sampling කරා ඔයාලට මතකයි අපි කොහේ හරි කැනකට ගියම අපිට දෙනවා මොන හරි පොඩි මේකක දාලා කන්න හරිද අපිට මොන හරි chocolate එකක් හරි මොන හරි යාම free sample එකක් දෙනවා one of the most famous thing අද මේ තියෙන situation එකත් එක්ක covid එකත් එක්ක අපිට අඩුම ගානේ මාස්ක් එක තියෙන හින්දා වෙන මොකුත් කරගන්නත් බැරි තත්ත්වයක තමයි අපි ඉන්නේ හරි අපි ටෙලිමාකටිං කරා අපි තාම ඒක කරනවා because අපිට තාම කරන්න පුළුවන් දෙයක් තමයි ටෙලිෆෝන් එක through මාකටිං කරන එක හරිද merchandising කියන්නේ අපි රාක් වල පෙන්න හොඳට සුපර් මාකට්ස් වල මොඩර්න් ට්‍රේඩ් එකේ හරිද අපි මේ වගේ ඇක්ටිවිටීස් කරා brand promotions කරා brand activations කරා right හැබැයි මේ සියල්ලක්ම හරිද එක මොහොතකදී right එක පාට කඩාගෙන වැටුණා එක පාට අපිට සමහරක් මේ ස්කීම්ස් වලින් කරපු දේවල් නවත්තන්න ඕන. ඔයා හිතන්න පළවෙනි කොවිඩ් රැල්ල ආපු වෙලාවේ ඊට ඉස්සෙල්ලා සීසන් එකට ඇඩ්වර්ටයිසිං වලට ස්පෙන්ඩ් කරලා ඉවර වෙච්ච කට්ටියගේ බජට්ස් ඔක්කොම ඉවරයි. හරිද? හැබැයි ඒකේ මොකක්ද උනේ හොඳේ? මිනිස්සුගේ top of the mind brand එකේ නම තිබ්බා. හරි? එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් වුණා. හැබැයි ඒගොල්ලෝගේ වියදම් කරපු එකට ඒගොල්ලන්ට ප්‍රතිලාභ එන්නේ නැද්ද? big question mark. because අපි දන්නවා ඒ lockdown time එකේ හරිද? ඒ පළවෙනි lockdown එකේ සෑහෙන brand switching වුණා. because අපිට options තිබ්බේ නැහැ. පළවෙනි lockdown එක වෙද්දී අපිට options තිබ්බේ නැහැ. හරිද? අපි පුරුදු වෙලා තිබ්බනම් Coca-Cola බොන්න. හරිද?
අපිට සමාජලාට අලිය බීම බොන්න අපි පටන් ගත්තා. ඇයි අපිට කොකාකෝලා තිබ්බේ නැහැ මාකට් එකේ වෙන්න පුළුවන්. උදාහරණයක් දෙන්නේ. අපි මැගී නූඩල්ස් නම් කෑවේ ප්‍රීම කෑවා. right? අපි ප්‍රීම කෑවා නම් අපි මැගී කෑවා. right? either way people didn't have a choice. හැබැයි එතනදී සෑහෙන brand switching එකක් වුණා. මෙන්න මේක තමයි මාකට් එකේ වෙච්ච මාකට් ටර්බියුලන්ස් එක. එතකොට අපිට මොනවද උනේ? අපිට ට්‍රැඩිෂනල් බ්‍රෑන්ඩ් ෆනල් එකක් තිබ්බා. අපි හැමතිස්සෙම මාකටර්ස්ලා හැටියට හරි අපි හැමතිස්සෙම කිව්වා මෙන්න මේක තමයි this is the model that you have to use. awareness එක ක්‍රියේට් කරන්න ඕනේ. interest එක ක්‍රියේට් කරන්න ඕනේ. හරිද? desire evaluation and ඊට පස්සේ තමයි purchase එක ක්‍රියේට් වෙන්නේ කියන එක. මෙන්න ට්‍රැඩිෂනල් බ්‍රෑන්ඩ් ෆනල් එක අපි ගියේ. ඒකට තමයි අපි අර මම ඉස්සලා කියපු channels use කරේ. right? Media channels, right? මෙතනදී marketers role totally changed. right? මේක වෙච්ච ගමන් මේ ප්‍රශ්නේ ආපු ගමන් ආපව් අපි කියනවා marketers had to react first. හරිද? ඉස්සෙල්ලාම marketersට ඉතාමත් දැඩි තීරණ ගන්න වුණා. ස්ටෝර් වල බඩු පුරවල තිබ්බා. right? මාකට් එකට යන්න බෑ. total lockdown, right? So here people had to use channels. හරිද? මොකක්ද අපි කරන්නේ? මේ වෙලාවේ කොහොමද marketers behave වුනේ? How did the market behave? අපිට මතකයි මීඩියා එකෙන් මේක පටන් ගත්ත වෙලාවෙම හරිද? නොමිලේ දැන්වීම් දාන්න පටන් ගත්තා. right? රටට දායක වෙන විදියට. හරිද? messages දෙන්න ගත්තා. right? ඒක mainly කරන්න පටන් ගත්තේ මිනිස්සුන්ව educate කරන්න. හරිද? දැනුම ලබා දෙන්න. right? telecommunication industry දැන් තාම කරනවා free අර covid වලින් බේරන්නයි SMS campaigns ගොඩක් දේවල් කරන්න පටන් ගත්තා. හරිද? FMCG industry එකේ මොනවද කරේ? door to day delivery කරන්න පටන් ගත්තා. right? වාහන වලින් බඩු බෙදන්න පටන් ගත්තා. right? modern trade එකේ මොනවද කරේ? supermarkets. හරිද? online delivery පටන් ගත්තා. right? banks වලින් මොකද්ද කරේ? online banking තව දියුණු වුණා. online banking මෙච්චර දියුණු වෙලා තිබ්බේ නැහැ කවදාවත්. කවුරුත් පාවිච්චි කරෙත් නැහැ. right? වැඩිපුර ඊට පස්සේ ඒක ඒ platforms වැඩි වුණා. mobile trucks වලින් ඇවිල්ලා ගෙවල් වලට සල්ලි withdraw කරන facilities දුන්නා. right? healthcare industry එකේ මොකද උනේ? panic buy එකක් create වුණා. මිනිස්සු ඕනකටත් වඩා බෙහෙත් ස්ටොක් කරන්න ගත්තා. online deliver කරන්න පටන් ගත්තා. හරිද? because මම හිත මට ඔයගොල්ලන්ට මතක ඇති ඒ කාලේ pharmacy තාමත් pharmacy වලට විතරයි යන්නේ ඉස්සෙල්ලාම අවස්ථාව දෙන්නේ. right? ඉතින් මේ වගේ situations ඔක්කොම handle කරේ අපේ marketersලා. right? අපේ marketersලා. දැන් අපිට තවත් මතකයි අපිට වැඩිපුරම hit වෙච්ච industries ටික මොකක්ද? tourism. අපි හැමෝම දන්නවා අපි කොච්චර export market එකක් ගැන කතා කරත් අපේ රටේ ලොකුම contribution එකක් තියෙන market එක තමයි tourism. ලංකාවට foreigners ලාම අපේ coastal belt එක develop වෙනවා. හරි. අපේ සෑහෙන අපිට සෑහෙන මිනිස්සු අතර සල්ලි ගැවසෙනවා කියන්නේ tourism වලින්. right? සමහර කට්ටිය කියනවා අපේ tourism ප්‍රමාණය compare to other countries අඩුයි කියලා. හැබැයි ලංකාවේ 21 million population එකෙන් සෑහෙන percentage එකක් tourism වලින් depend වෙනවා. right? What happened to our exports? right? අපේ exports එහෙම නැවතුණා because උගලන්ට මතක ඇති. අපි US වලට සෑහෙන garments ඇරියා. right? US was one of our main export markets. I think somewhere close to 50% or more of our garment exports. I'm talking the stats that was there at that time, right? තනිකර වැටුණා. right? foreign employment අපි හිතන්නේ නැති දලක්. අපේ ලාංකිකයෝ පිටරට ගිහලා වැඩ කරන කට්ටිය. එහෙන් එන revenue ඒගොල්ලන්ටත් එහෙ jobs නැති වුණා. මේක ලෝකෙටම වෙච්ච බලපෑමක්. හරිද? එතනින් එන ආදායම අඩු වුණා. ඒ කට්ටියව අපිට ලංකාවට ගේන්න වුණා. right? අපේ unemployment rate එක තවත් වැඩි වුණා. right? These are our hits, right? Textile industry මං කිව්වා වගේ. හරි? agricultural production නැවතුණා. right? so ඔය වගේ ගොඩාක් අපිට මං කියන්නේ මීට වඩා hit වෙච්ච areas තියෙනවා. main components ටිකක් ගත්තොත් අපිට මේ ටික top of the mind we will always remember this. Am I correct? right? ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එක මම දාන්න හේතුව මොකද්ද? මේක තමයි මම ඕගලන් හැමෝටම දෙන්න යන පණිවිඩය. right? දෙන්න යන පණිවිඩය. because අපි ශ්‍රී ලාංකිකයන් හැටියට සෑහෙන දේවල් බැටකාපු ජාතියක්. right? සෑහෙන දේවල් වලින් change වෙච්ච ජාතියක්. right? we had a civil war. හරිද? war එක තියෙන කාලේ අපි කොහොමද marketing කරේ? ඒ කාලේ digital marketing තිබ්බද?
නෑ. ඩිජිටල් මාකටිං කරාද නෑ. අපි වෙන වෙන approaches ගත්තා. right? අපේ අවස්ථා තිබ්බා එකපාරට බිස්නස් වැටෙනවා. එකපාරට අපිට north and east එකේ විකුණන්න පුළුවන් මෙන්න විකුණන්න බෑ කියනවා. හරිද? මෙන්න මෙතන බෝම්බයක් ගිහලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. right? මේ අවස්ථාවලදී අපි කොහොම මතක් කරලා බලන්න. this is what I මම මේ පරණ දේවල් මතක් කරව නෙමෙයි. as marketers, as business leaders හිතන්න අපි මේ අවස්ථාවේදී මොකද්ද කරේ? අපි දැන් ඔළුව වට්ටගෙන ඉන්නවා නම් ඌ දැන් කොවිඩ් ඇවිල්ලා අපිට මුකුත් කරගන්න බෑ කියලා. හිතන්න ඔයගොල්ලෝ හැමෝම මේ අවස්ථාවේ ජීවත් වෙච්ච කට්ටිය. ටිකක් පොඩ කොලයක ලියා ගන්න. ඒ කාලේ අපි මොකද කරේ? දැන් මම අලුතෙන් ජොබ් එකක් පටන් ගත්ත කෙනෙක් නම් ඒ කාලේ මම ඉස්කෝලේ. එතකොට ඒ කාලේ මිනිස්සු මොනවද කරන්න ඇත්තේ? කියලා ලියා ගන්න. පොඩ හිතා ගන්න. right? if you are a very good businessman now think ඔයා කොහේ හරි ඒ කාලේ වැඩ කරගෙන හිටියා නම් ඒ කාලේ අපි මොකද්ද මේ කාලේ කරේ? ඒ කාලෙත් මීට වඩා දරුණුයි. right? අපිට සමාලාට යන්න වෙනවා එන්න වෙනවා වහන්න වෙනවා. right? we had problems. right? what did we do at that time? හිතන්න. right? ඊට පස්සේ අපිට ලොකු ඉෆෙක්ට් එකක් ආව සුනාමි එකෙන්. අපේ coastal belt එක ආයේ සෑහෙන damage වුණා. right? අපිට ඒ පාත්තේ business නැතුව ගියා. again production වැඩි වුණා. හරිද? නිකන් කෑම බෙදන්න සිද්ධ වුණා. හරිද? as donations. what did we do at that time? ඒ අවස්ථාවේදී අපි මොකද්ද කරේ? මොකද්ද අපි දුන්න solutions? මොකද්ද අපි කරපු reaction එක? think. හිතන්න මොහොතක් අරන් හිතන්න මොකද්ද අපි මේ අවස්ථාවේදී කරේ? අර මං කිව්වා වගේ ඒ කාලේ මම ඉස්කෝලේ යන කෙනෙක් නම් ඒ කාලේ මොනවා කරන්න ඇද්ද? කොහොමද ඒකෙන් ගොඩ ආවේ? because අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ මේ වගේම ප්‍රශ්නයක්. හැබැයි මේක මෙදාපාර වෙනස තියෙන්නේ මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. right? හැබැයි අපි දැන් මේ වෙලාවේ අපේ experience එකෙන් ගන්න පුළුවන් මොකද්ද? how can we be better than others? because අපි වෙන කට්ටියට වඩා වැට කාපු කට්ටියක්. so ඒකෙන් අපි advantage එකක් ගන්නවද businesses වලට? to be on top of the game. are we taking advantage? අපි දැක්කා මේ අවස්ථාවේදී US වගේ රටවල් කොර වුණා. they couldn't control, they couldn't handle it. නැත්තම් අපි හැමදාම මොනවද කරන්නේ? අපිට ප්‍රශ්නයක් ආපු ගමන් අපරාධ අපි ලංකාවේ හිටියේ. US වල හිටියනම් මරු බලන්න ඒගොල්ලෝ දේවල් කරන හැටි. they are really good migrate කරන්න ඕනේ. අපේ first solution එක ඒක migration. හරි අපි හැමදාම කරේ විදේශ රටවල් වල දේවල් ගැන අපි වර්ණනා කරනවා අපේ මේවා හිතන්නේ නැතුව. but අපි දන්නවා මේ අවස්ථාවේදී ගොඩක් රටවල් හැම රටක්ම ඇත්ත කතාව ගත්තොත් යම් කිසි දරුණු තත්යකට සිද්ධ වුණා. right? අපි ඒ අවස්ථාවේදී මොකද කරේ? හිතන්න. because remember one thing. මම මේක කියන්නේ අපේ change එකට හරි අපේ පරිවර්තනයට හරි වැඩිපුරම අපිට වටින්නේ අපේ පරණ experience. right? අපේ පරණ experience. මොකක්ද අපි කරන්නේ? මම උදාහරණයක් විදිහට ගත්තොත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. right? හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. ලකුණු ගොඩක් ගහනවා. එකපාරට අවුට් වෙන්න ගන්නවා. එකපාරට අවුට් වෙන්න ගන්නවා. සීසන් එකක් ෆේල් වෙනවා. දැන් මොකද වෙන්නේ? Facebook එකේ මනුස්සය නැති කරලම දානවා. right? ඒක අපි දැන් අපි දකින මේක එකයි. there's huge criticism. හැබැයි එතකොට ඒ ක්‍රීඩකයා මොනවද කරන්නේ? ක්‍රිකට් දෙවියන් සමුදෙනවද? තරුණ ක්‍රීඩකයෙක් නම් you go back to nets. අපි ආයෙ ගිහිල්ලා අපි මොකද්ද ඒ කාලේ අපි හොරට කරපු දේ? මං ඉස්සර අවුට් වුනේ නැත්තේ කොහමද? මම 50ක් ගැහුවා නම් බෝල 50 ගැහුවේ කොහමද? මගේ shots වැඩිපුරම off side එකේද මේ leg side එකේද තියෙන්නේ? මම දැන් අවුට් වෙන්නේ කොහමද? මාව ට්‍රැක් කරලා තියෙන්නේ කොතනද? you go back and do your homework. මම මේ ස්ලයිඩ් එක ගේන්න හේතුව ඒකයි. හරිද? මම මේ ස්ලයිඩ් එක ගේන්න හේතුව ඒකයි. අපි දැන් කොවිඩ් ගැන හිතනවා. අපි ඒ කාලේ recover go back and think what did we do at that time? ඒ අවස්ථාවේදී මොකද්ද කරේ? නැත්නම් ඒ කාලේ ගොඩ ගිය කට්ටිය මොනවද කරේ? හරි? ඔයගලන්ට මතක ඇති ඔස්ට්‍රේලියන් ක්‍රිකටර් ගිල්ක්‍රිස්ට්. හරිද? අපි වර්ල්ඩ් කප් එක පරදින්න හේතුව. එයා අවුට් වෙන විදිය හොයාගත්තට පස්සේ අර ගෝල්ෆ් බෝලේ ග්ලව් එක අස්සේ දාලා ක්‍රීඩා කරා. he came out of it. මම ක්‍රිකට් ක්‍රීඩාව ගේන අපි හැමෝම දන්න ක්‍රීඩාවක් හින්දා.
හරි ඉතින් අපි හැමතිස්සම බලන්න ඕනේ හරිද මොන හරි ප්‍රශ්නයක් ආවම හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා හරිද අපි ඒ කාලේ මොකද්ද කරේ how can we come out of it again නැත්තම් අයියෝ මේක මටමයි වෙන්නේ කියලා අපිට හිතනවා මටත් හිතනවා බොරු කියලා වැඩක් නැහැනේ ඕන කෙනෙක් human අයියෝ කොච්චර කරත් මේ කොච්චර හැදුවත් මොන හරි එකක් වෙනවනේ it's human එහෙම වුණ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ තමාගේ emotions and senses කැපිලා තියෙන්නේ එහෙම වෙනවා right so don't worry about it but go back to the drawing room ගිහිල්ලා හිතන්න මොකද්ද මං කරන්න ඕනේ මොකද්ද මං change වෙන්න ඕනේ මොකද්ද මං අලුතෙන් කරන්න ඕනේ because innovation and new change තමයි හැමතිස්සෙම අපිව ඊළඟ level එකට ගෙනියන්නේ පරණ example එකක් මං ගන්නම් හරිද ඔයගලන්ට මතක ඇති Kodak ඉස්සර තිබ්බා කැමරා කියලා එකක් film roll කියලා එකක් තිබ්බා ඒගොල්ලන් change උන්නේ අලුත් product එක develop කරේ නෑ what happened you out of the market ඒගොල්ලන්ට tsunami ආවද covid ආවද හරිද easter attack එකක් ආවද නෑ because you didn't change right Nokia was the number one product in the market how did Samsung become number one because they changed it faster hari so හැමතිස්සෙම හිතන්න natural disasters වලින්ම නිතරක් නෙමෙයි අපිට market share නැති වෙන්නේ එක්කෝ අපිට අපේ businesses නැති වෙන්නේ අපිට ගොඩක් වෙලාවට අපේම වැරදි වලින් තමයි අපි නැති වෙන්නේ. ඉතින් ඒ අපි change වෙන්නේ නැති හින්දා. හරි? ඊට පස්සේ East attack එක ආවා. ඒකෙන් උත් මේ sectors ඔක්කොම hit වුණා. හරිද? අපි කොහොමද රටක් හැටියට නැගිට්ටේ? කොහොමද අපි අපේ businesses develop කරගත්තේ? right? so මෙතන මම ඔයගලන්ට පොඩ්ඩක් stats ටිකක් දාන්නේ. හරිද? digital ගැන අපි කතා කරන්නේ. මම කිව්වා මම am not a digital marketer. මම පරණ marketer කෙනෙක්. හැබැයි අලුත් marketing concepts හැමතිස්සෙම ගිහිලා බදාගත්ත කෙනෙක්. හරිද? මම කිව්වේ නෑ අයියෝ අපේ කාලේ කරපු විදිය තමයි හරිම විදිය. ටීවී එකෙම තමයි දාන්න ඕනේ. no. I always change with the new trend. හරි? අපි හැමතිස්සෙම හිතුවත් අපේ කාලේ කරේ මෙහෙමයි එහෙම ඒක කවදාත් හරියන්නේ නැහැ. we have to change with the trend. මම ඒක මගේ විශ්වාසය. සමහර කට්ටිය කියන්න පුළුවන් නෑ කියලා. මගේ පෞද්ගලික විශ්වාසය. හරි? ඉතින් බලන්න digital trends change උනේ 20යි 21 පස්සේ නෙමෙයිද? අපි එච්චර කල් අපි ඕනා වුණත් ආසයිනේ සුපර් මාකට් එකට ගිහිල්ලා ඇවිදලා බඩු ගන්න. හරිද? තාම එහෙමනේ නේ පොඩි රවුමක් ගාලා පොඩි උපදූපයක් කතා කරලා පොඩ්ඩක් වටපිට බලලා පොඩි ඉතින් අපේ that's a style. හරිද? ඒක නරක නෑ. මමත් මේ ඉන්නේ කොවිඩ් ඉවර නම් ආපහු මාර කම්මැනි මේක ඉඳන් ඔන්ලයින් ඕඩර් කරලා මුලදී ආතල් ඔන්ලයින් ඕඩර් කරද්දි බඩු එනවා පැකට් එක අරිනවා සැනිටයිසර් ගන්නවා. හරි? හැබැයි දැන් කොහමද? so it's not easy. බලන්න මේ trends look at the trends how trends have increased how එකපාරට මේ platforms behaved මොකද්ද මේ වුනේ මොකටද රටේ අලෙවි කරන ආයතනයක් කියලා දෙයක් තිබ්බේ මං පහදලා දෙන්නම් මේවා කලින් ෆෝසී කරේ කොහොමද කියන එක මේවා කලින් දැක්කේ කොහොමද කියන එක බලන්න මාකට් එකේ trends වෙනස් වෙන හැටි right එතකොට very interesting slide හරිද very interesting slide දැන් මේ slide එක බැලුවොත් ඔයගලන්ට තේරෙනවා හරිද බලන්න දැන් මම කතා කරා ඔයගලන්ට මීඩියා ගැන පත්තර ගැනයි ටීවී ගැනයි ඔක්කොම හරි පත්තර වලින් අපි ලස්සනට ඇඩ්වර්ටයිස් කරන අපි ආටිකල් යනවා සුපිරි පත්තරේ විස්තරේ බලන්න ලීඩර්ෂිප් එක 7% වලට අඩු වුණා 7% හරිද මට මතකයි මම ඒ කාලේ මේ කොවිඩ් ආපු ගමන්ම වෙබිනාර් එකකට පාටිසිපේට් කරා හරිද එතකොට හැමෝම මගේ අම්මා ඇවිල්ලා කියලා yes digital marketing is the best you know that is the future you know you have to go there අපේ traditional marketing අපි අයින් කරන්න ඕනේ හිතෙන් right මේක තමයි future කියලා ගියා හරි හැබැයි දැන් 107ක් තමයි පත්තර කියවන්නේ හැබැයි ටීවී බලන ගාන yes තාම තියෙනයි මිනිස්සු ගෙදර ඉඳන් ටීවී බලනවා හරිද WhatsApp online ටක් ටක් ගාලා වැඩි වුණා හරි හැබැයි ඔන්න බලන්න මේකේ තියෙන ගොඩක්ම interesting fact එක තමයි people read things in the internet හරිද හැබැයි ඒක ඇත්තද කියලා බලන්න the trustworthiness හැම තිස්සෙම they used traditional channels ඒ කියන්නේ පරණ channels පරණ පත්තරේ හරිද එතකොට online හරි ගිහිල්ලා පත්තරේ තමයි බලන්නේ gossip එක බලනවා Facebook එකේ ඔක්කොම හැබැයි to confirm things they go back අපි හැමෝම එහෙම නෙමෙයිද දැන් අද හොඳ මේ වගේ එක්සැම්පල් එකක් මම දැක්කා මේ ටිකකට ඉස්සෙල්ලා
මේක මම කියන්නේ මේක දැකපු එකක් හින්දා මේ දාලා තිබ්බා ආ ලොක්ඩවුන් එක 14 ඉවරයි කියලා කවුද කෙනෙක් කිව්වා කියලා කියපු කෙනාගේ නම දන්නවා මම කියන්නේ නැහැ මෙතන හරි දැම්මා කියලා තිබ්බා හරිද ඒත් එක්කම SMS alert එක මට අග්ගල කියලා බැලුවා SMS alert ඒකේ දාලා තිබ්බා මෙහෙම එකක් යනවා මීඩියා එකේ හැබැයි ඒක බොරු ඔන්න පේනවද වෙනස see the doubt which is created හරිද මම මේක දාන්න හේතුව තමයි මේ ස්ලයිඩ්ස් ටික මම දාන්න මූලික හේතුව තමයි as අපි හැමදාම මේ අලුත් දේ වැළඳගත්තම පරණ දේට පයින් ගහන්න පුරුදු මිනිස්සු වෙනවා ඉන්න සමහර කොටසක් හරිද එහෙම වෙන්න එපා කියන එක for marketers or business leaders ඔය පරණ channels පලන ඒවා හැම එකම හරි important හරිද මේ වෙලාවේ හැටියට අපිට digital channels important මේ වෙලාවේ හැටියට right see Facebook WhatsApp picking up right මේ වෙලාවේ හැටියට අපිට ගොඩක් important හැබැයි remember කවදා හරි මේක එළියට ගියාට පස්සේ අපි ආයෙ සුපර් මාකට් එකට යනවා අපි ආයෙ පත්තරේ කියවනවා හරිද අපි කොච්චර ඩිජිටල් රීඩින් වලට පුරුදු වුණත් සමහර කට්ටිය තමයි අපිට හැමතිස්සෙම මතක තියාගන්න අඩුම ගානේ ඊළඟ අවුරුදු කීපයක මේ රටේ තාම පර්චේසින් පවර් එක වැඩියම තියෙන්නේ අවුරුදු 40ත් අවුරුදු 60ත් අතර කට්ටියට සාමාන්‍ය ජොබ්ස් කරන so ඒ කට්ටිය මොනවද යූස් කරන channels right ඒගොල්ලොන් තාම ලොකුවට ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වලට යන්නේ younger generation ඒගොල්ලෝගේ ළමයි තමයි දැන් opinion leaders ලා වෙලා තියෙන්නේ right so there is a switch and there is a compulsory coming ඒ කියන්නේ දැන් කෙටියෙන්ම කිව්වොත් මම මේ ලොරි ටෝක් වගේ කිව්වට හරිද මමත් ඔන්ලයින් බැංකින් කරේ නෑ ගොඩක් කල් වෙනකම් මේ ඊයේ පෙරේද තමයි පටන් ගත්තේ මේ ලොක්ඩවුන් එක right because අපිට කම්ෆර්ට්ස් වෙච්ච දේවල් තියෙනවා නේ we go to the bank එකේ අප account එක බලනවා අපි බලනවා right ඔක්කොම හරිද ඒ කියන්නේ තමාට set වෙච්ච patterns තියෙනවා right but now we have got used to it so I don't think I'll go to the bank again I'm very comfortable now ඔන්න මම switch වෙලා right එහෙම සමහර switches තියෙයි so marketers ලට එනවා ලොකු role එකක් please remember that ලොකු role එකක් එනවා research මම හැමදාම කියන වචනයක් අපි හැමෝටම අමතක වෙනවනේ රිසර්ච් කියන වචනේ. අපි රිසර්ච් කියන වචනේ ඉගෙන ගන්නවා විතරයි. අපි රිසර්ච් වලට වියදම් කරන්නේ. හැබැයි මතක තියාගන්න. අපි සමහර වෙලාවට කරන උපරිම රිසර්ච් එක කරන්නේ කවදද? උපරිම රිසර්ච් එක. තමා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හොයාගත්ත වෙලාවෙ නෙමෙයි. හැබැයි තමාගේ ළමෙක්ට තමාගේ දුවව බඳලා දෙද්දි හරි තමාගේ පුතාව බඳලා දෙද්දි හොඳ රිසර්ච් එකක් කරනවා අපි බලනවා මෙයා කොහොමද මම හොඳට බලනවානේ this is research ඒ වගේම හැමතිස්සෙම remember always be aware මේ lockdowns යයි අපි යන්න ඕන channels මොනවාද අපි යන්න digital channels නම් මොනවාද යන්න ඕන digital මේක හෙට ඉඳන් ඔයගලන්ට ගොඩාක්ම කතා කරන digital channels ගැන එතකොට ඔයගලන්ට හෙට program එක ඉවරෙද්දී දවස් 3කින් ඔයගලන්ටත් පරණ channel අමතක වෙලා මම මේක මුලදීම කියන්නේ ඒකයි right go for new channels definitely අපි digital channels වලට යන්න ඕනේ හැබැයි කවදාවත් අම්මා තාත්තා අමතක කරනවා වගේ අම්මා තාත්තා අමතක කරන්නේ නැහැ වගේ හරිද හැමතිස්සෙම තමාගේ පරණ channels උත් ඔළුවේ තියාගන්න කොයි වෙලාවෙ හරි හම්බික මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ purchasing power එක තාම වැඩි අර කොට්ටාශේ හැබැයි මේ generation එක කවදා හරි ඒ වයසට එද්දී අන්න that's where you can really full fledged go to digital channels right fully so this is මගේ thoughts මම වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් මම හිතන යමක් මම ඕගලන් එක්ක මේ සුළු කාලය තුලදී මම ෂෙයා කරන්න මම හිතුනේ right okay එතකොට අපි අලෙවි කරන ආයතන හැටියට මොකද්ද කරේ අවුරුදු ගාණක් තිස්සේ දැන් හැමෝටම ඩිජිටල් අලුත් ඩිජිටල් මැජික් හරිද ඩිජිටල් කිව්වම හරිම ආසයි හරි ඔන්ලයින් කිව්වම හරිම ආසයි හරි අපි ඔන්ලයින් මාකටිං කියන එක ශ්‍රී ලංකා ඉන්ස්ටෝම් මාකටිං හැටියට පටන් ගත්තේ පළවෙනි ප්ලැට්ෆෝම් එක PCM ඔන්ලයින් පටන් ගත්තේ 2012. ලස්සන පත්‍රයේ ලොකු ඇඩ් එකක් දාලා හරිද? ඩිජිටල් වුණාට ලෝකල් නිවුස් පේපර් එකේ තමයි ගියේ. ආටිකල් ගිහිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා හොඳට කරලා මට සිරි නියමට ලොන්ච් කරා. පළවෙනි ඉන්ටේක් එක ස්ටුඩන්ට්ස්ලා දෙන්නයි. ඔන්ලයින් ස්ටුඩන්ට්ලා දෙන්නයි. හරිද? මැනුවල් එකේ අම ක්ලාස්රූම් පුරවලා PCM normal එකේ classroom පුරවල වැඩි හින්දා තමයි මේ කරේ. ඒකේ දෙකයි. ටාගට් එක 15යි. ඒ කියන්නේ අපේ මයින්ඩ්සෙට් එකෙන්ම අපි අඩු ටාගට් එකක් සෙට් කරගෙන
දෙකක් ගැහුවා. ඊට පස්සේ අපේ ඇනලිසිස්ලා කිව්වා මේ ප්‍රොඩක්ට් එක we should discontinue අයින් කරන්න ඕනේ. හැබැයි අපි හිතුවා නෑ මේක ෆියුචර් එක වෙනවා කවදා හරි. අපි මේක තියාගෙන යමු. අපි ඊට පස්සේ මේක ඉස්කෝල වල පටන් ගත්තා ප්‍රොමෝට් කරන්න. බලන්න කොවිඩ් ආපු පළවෙනි සැරේම අපි මේ ප්ලැට්ෆෝම් එකේ හිටපු හින්දා නැෂනල් ඉන්ස්ටිටියුට් එක හැටියට අපිට ඒ කාලේ මම හිතන රීස්ටාර්ට් ශ්‍රී ලංකා කැම්පේන් එක through ඔයගොල්ලන් දන්නවා අපි කරපු අලෙවි කරන ආයතනේ අපිට පුළුවන් වුණා ස්ටුඩන්ට්ස් ලට ෆ්‍රී ස්කෝලර්ෂිප් දෙන්න. ඇයි මේ 2012 අපි ලෑස්ති වෙච්ච හින්දා. That's where research counts. මතක තියාගන්න. මිනිස්සු hina වෙනවා හැම තිස්සෙම අලුත් දෙයක් කරලා hina වෙනවා ළමයෝ. මට තරම් hina වෙච්ච කෙනෙක් නැතුව ඇති සමහර ලෝකෙ කියලා මම හැමෝටම කියනවා. right? මිනිස්සු hina වෙනවා හැම තිස්සෙම හිතන්න. hina වෙද්දි කමක් නැහැ. චාලි චැප්ලින්ටත් මිනිස්සු hina වෙනවා. right? හැබැයි මේ මිනිස්සයා මිස්ටර් බීන්ට මිනිස්සු hina වෙනවා. right? But he is a multi-billionaire. හරි දේ කරනවා නම් කොච්චර hina වුණත් කමන්නේ. right? So බලන්න PCM online එකෙන් ආපු මේක. ඊට පස්සේ certificate in digital marketing කියන program එක. මේක මට ගොඩක් සන්තෝෂයි කියන්න. මම සභාපති වෙච්ච කාලේ තමයි ඒ කාලේ පරිච්ඡේදය අතර තමයි අපි Council of Education එක අපේ team එක මම කියන්නේ මම නෙමෙයි අපේ team එකක් හැටියට තමයි මේ ඔක්කොම ඒ කරේ. හරිද? අපි සැලුන්නේ නැහැ PCM එක fail වුණා කියලා. අපි CDM කියලා program එක පටන් digital marketing program එක පටන් ගත්තා. certificate in digital marketing. right? good success. ඒ කාලෙම සාමාන්‍ය හොඳ number එකක් ආවා. good මිනිස්සු දැනගත්තා. ඊට පස්සේ diploma in digital marketing කියලා program එකක් පටන් ගත්තා. තවත් crowd එක වැඩි වුණා. මං හිතන්නේ දැන් මං ඔය ස්ලිම් ආයතනයෙන් අහලා බලන්න හරිද වැරදිද මේක මම launch කරේ මං සභාපති අවුරුද්දේ හරි ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ හරි ඊට පස්සේ මට හරියට මතක නැහැ 2009 නේ ඒ අවුරුද්දේ වගේ තමයි ඒ අවුරුද්දේ දැන් මං හිතන්නේ ස්ලිම් එකේ වැඩිම fastest growing product එක මේක. දැන් traditional marketing වලට වඩා ස්ටුඩන්ට්ස්ලා මේකට එනවා. ඇයි මේක තමයි අලුත්ම platform එක. ඔයගොල්ලෝ බලන්න paper advertisement මිනිස්සු ඉල්ලනවා. දැන් අපි proactive 2012 පටන් ගත්තේ ඉඳලා 2019 වෙද්දී අපේ diploma එකක් තියෙනවා. right? so මම ඒක තමයි කියන්නේ as marketers හරිද මේවා magic වෙන්නේ අපි හරියට අපේ මේක දාගත්තා. ඒත් එක්කම අපි digital marketing institute එකට tie up කරලා තියෙනවා. හරිද foreign program එක. ඒකට internationally valid. so these are all platforms that has helped us. right? so ඉතින් මම මේක ඔයගලන්ට කියන්න හේතුුනේ අන්න ඒකේ හින්දා. මේක මගේ ප්‍රායෝගික අත්දැකීම්. නැත්තම් කියනවා මේ මනුස්සයා change ගැන කියන්න ඇවිල්ලා ඉන්නවා. මේ මනුස්සයා ඇත්තටම කරපු change මොකද්ද ජීවිතේ? එහෙමනේ අහන්නේ. ඇවිල්ලා දැන් ඔබ සමහර වෙලාවට කවුරු කෙනෙක් කියලා කියන ඇවිල්ලා කියනවා මේ මයිකල් පෝටර් කරේ මේකයි මේ හැබැයි අපි පොඩියට හරි කරපු දෙයක් අපි කිව්වම එතකොට ඔයගලන්ට තේරෙනවා මේක තමයි ප්‍රායෝගිකත්වය. this is the reality. right? ඊට පස්සේ slim digis awards කියලා එකක් පටන් ගත්තා අපි. දැන් ඔයගලන් දන්නවා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං අලෙවි කරන ආයතනය තමයි ලංකාවේ ගොඩක්ම flagship events කරන්නේ. slim brand excellence, slim people's awards. හරිද? brand excellence කරන්නේ ලංකාවේ සන්නාම ඉහළ තත්ත්වයට තැබීම. හරිද? people's awards ජනතාවට රිවෝඩ් කිරීම ජනතා සම්මාන නළු නිලියන්ට පවා රිවෝඩ් කර සම්මාන උල්ල. හරිද? NASCO awards sales people ලට කරන ඉවෙන්ට් එක. හරිද? FE awards advertising industry එකට කරන එක. right? එතකොට slim digital awards කියලා එකක් අපි පටන් ගන්න තීරණය කළා. දැන් මේක හැමෝම ඇනලයිස් කර ඉන්නවා. හරි? මං හිතුණා මං සභාපති අවුරුද්දේ මම බය නැතුව මේ තීරණය අරන් මේක launch කරනවා කියලා. මිනිස්සු කිව්වා අයියෝ ඕක කරොත් වෙන්නේ කවදා හරි ප්‍රදීප් ඕගලන්ගේ බ්‍රෑන්ඩ් එක්සලන්ස් එකට කෙලවෙනවා කියලා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක්සලන්ස් අපේ මේන් ඉවෙන්ට් එක. කවදාවත් මං කියන්නේ හැමෝටම කවදාවත් ඕක ඉස්සර ඉඳන් මාකටිං වල කියන එකක් තමයි don't be scared to kill your own product to develop a new product කියන එක. හරිද? ඉතින් අපි Slim Digital Awards පටන් ගත්තා. අද ඉතාමත් සාර්ථකයි. අද අපිට ඒ platform එකෙන් අපි පටන් ගත්තේ ඉඳලා අපිට ඔය කියන ඔක්කොම awards ceremonies උනත් හෙට. දැන් අපි හෙට ඉඳන් online judging පටන් ගන්න ඉන්නවා ළඟදී Slim එකේ. ඇයි මේ අපි මේ ඔක්කොම රෙඩි වෙච්ච හින්දා. ඒකින්ද ඔයගොල්ලන් ආයතනයක් කරද්දී හැමතිස්සෙම දැන් අපි ඩිජිටල් ගැන කතා කරනවා වගේම හිතන්න තව අවුරුදු 10කින් මොකක් වෙයිද? ඩිජිටල්ට වඩා යමක් එනවා අනිවාර්යෙන්. ඒක හිතන්න. right? ඒ කාලෙ වෙදී අපි රිටයර්මන්ට් කාලේ. ඒතර අපිටත් බලන් ඉන්න පුළුවන් අඩේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක. right? හැමදාම දේවල් නිශ්චිත නැහැ. ජීවිතේ වගේ තමයි. කිසිම දෙයක් නිශ්චිත නැහැ. හරි? ඉතින් මෙන්න ඩිජිටල් awards අපි launch කරා. මට ගොඩක් සන්තෝෂයි මගේ සභාපතිත්වයට මේක කරන්න ලැබිච්ච එක ගැන මට ඒ වාසනාව ලැබිච්ච එකත් අද ඉතාමත් හොඳ තත්ත්වයකට ඇවිල්ලා තිනවා. අද මුළු ලෝකෙම ඩිජිටල් මේ awards පිළිගන්නවා. හරි? ලංකාවේ ආයතනත් ගොඩක් කැමති because ගොඩක් අය ඩිජිටල් platforms වල ඇඩ්වර්ටයිස් කරනවා. ඒකට opportunity එක තියෙනවා. නැත්තම් brand excellence වල තිබ්බ එක award එකක් විතරයි. දැන් මේකේ
ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දී තියෙනවා. ඉතින් මේව තමයි changes කියන්නේ quick changing and quick decision making, right? ඊට පස්සේ අපි කතා කරා east attack එක ගැන. east attack එක වෙන කාලේ මම මේ මගේ ප්‍රායෝගික examples ටිකක් කියන්නේ ණය ආරේ ඉන්නවත් boosting වත් මොකුත් නෙමෙයි යම් කිසි මට තියෙන විදිහට අවස්ථාව මම ඔයගලන්ට හිතුණා මම හිතන දේ කියන්න. හරි නැත්තම් කියන්නේ ණයක් කරිනවා කියලා. හරි. east attack එක වෙන වෙලාවේ හරිද මම ලංකා හොස්පිටල් ඩයග්නොස්ටික් ආයතනයේ CEO ප්‍රධාන විධායක නිලධාරී ලංකා හොස්පිටල් ඩයග්නොස්ටික් ආයතනයේ right. එතකොට ඔයගලන්ට මතක ඇති east attack එක ආපු ගමන් මොකක්ද උනේ ඉස්සල්ලාම හැම තැනටම යන්න බෑනේ ඉස්පිරිතාලයක් අස්සර මිනිහෙට එන්න බෑ හැම මිනිස්සු බය හිටියේ කොයි ගියත් පුපුරයි හරිද මට මතකයි ලංකා හොස්පිටල් එක ගාඩ් කරලා තිබ්බා එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඉස්සරහ දොර කාටවත් ඇතුළට එන්න බෑ ලෙඩ්ඩු නෑ දැන් මිනිස්සුන්ට පාටි ගෙවන්න ඕනේ බිස්නස් තියෙන්න ඕනේ හරිද මොකද්ද කරන්නේ what should we do different හරිද ඒ කාලේ මමයි මගේ ටීම් එකයි ගත්ත quick decision එක තමයි අපි යමු patient ගාවට patient නෙන්න බය හරිද අපි යමු patient ගාවට ගිහිල්ලා අපි ගමු ඒගොල්ලොන්ගේ ලේ ගමු ඒගොල්ලොන්ගේ checks කරමු right අපි පටන් ගත්තා කෙලින්ම patient ගගේ ගාවටම යන්න right දොර කොඩටම යන්න aggressively පටන් ගත්තා right කහ පාට කාර් එකක් වගේ ටීම් එකක් දාලා අපි brochures අරලා right ඉතා dynamic ටීම් එකක් එක්ක patient ගා ඒක විතරක් නෙමෙයි අපි ගිය ආයතන වලට අපි analyze කරලා බලලා අපේ වැඩිපුරම sales එන්නේ මේ corporates ලගේ දන්නවනේ medical checkups අනම්මන අපි ගිය ආයතන වලට ඔෆිස් ඇතුළට ගියා මේ sample එක ගන්න ඔෆිස් එකක් ඇතුළේ ඉඳන් ඒ මිනිස්සයාගේ cubicle එකේ ඉඳන්ම තමයි මේ sample එක ගන්නෙ මිනිස්සු hina වුණා පිස්සුද මිනිස්සු කවුරුද හරි කැමැත්තෙන් මිනිස්සු මේකට මේ ඇයි මිනිස්සුන්ට ලීව් දාන්න ඕනේ ආයතන අයිතිකාරයන් සන්තෝෂයි right it's a change හරිද දැන් මම මේ change එකත් එක්ක මම කියන්නේ ඒකත් එක්ක අපි කරපු දේ තමයි අපි report එක physically ගිහිල්ලා දෙන්න පුරුදු වෙලා තිබ්බේ ගිහිල්ලා අතට envelope එකේ දාලා ගිහිල්ලා දෙනවා හරිද අපි online reports දෙන්න පටන් ගත්තා patient ඒගොල්ලෝගේ records online බලන්න පුළුවන් අද උනත් ලංකා හොස්පිටල් එකේ වෙලාවේ report එකක් ගත්තා නම් අවුරුදු 5කින් හරි බලන්න පුළුවන් හරි අද ඔයගොල්ලන් දන්න ડોක්ටර්ස් ලා ගාවට ගියත් කොලයක් අල්ලන්නේ පෙන්නන්න කියනවා right with today's situation right ඉතින් අපි මේක පටන් ගත්තා ඉතින් මේකෙන් තව දෙයක් වුණා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ මේ ඔක්කොම කරේ ලොකු ටීම් හදාගෙන මේක නෙමෙයි මේ උඩ පින්තූරේ ඉන්නේ ඩිලිප්පුයි සොනාලි මට හොඳට මතකයි අපි පොඩි ටීම් මේ දෙන්නගෙන් තමයි මේ ගේම් එක පටන් ගත්තේ මේ ටීම් එක ලීඩ් කරලා මේක කරන්න මේ ගමන යන්න අද ඒක තමයි when you develop people for thing අද covid operation එක හැන්ඩල් කරන්නේ මේ පුද්ගලයෝම තමයි හරි අපි ඒ කාලේ හදාගත්ත individuals ලා තරුණ පුද්ගලයෝ හරිද have faith in people හැමතිස්සෙම මං කියන දේ තමයි අපේ වැඩ කරන ඕන තැනක අපි අපේ වැඩ කරන මිනිස්සු ගැන අපිට විශ්වාසය තියෙන්න ඕනේ වැඩ කරපිට ඕන දේ අපිට නැත්තම් අපිට බෑනේ හරි ඉතින් අපි මෙහෙම ගිහිල්ලා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකද බැංක්ස්ද සුපර් මාකට්ද මේ ලොකු පොළවල් අපි හැම තැනම ගිහිල්ලා අපි ටෙස්ට් ඒතකොට මිනිස්සුන්ට බයක් නැහැ ඒගොල්ලොන් ටෙස්ට් කරා අපි ඇම්බියුලන්ස් එකකින් ගියා samples taken out කරා right a change right so that's something that we did ඊට පස්සේ මොකක්ද උනේ ඊට පස්සේ අවුරුද්දේ covid ආවට පස්සේ ආයේ ඉස්සෙල්ලාම කිව්වේ මොන හරි හදිසිම තත්ත්වයක් තියෙනවා මිසක් ඉස්පිරිතාලයට එන්න එපා හරි ඊට පස්සේ මට තව සුපිරි අදහසක් වගේක් ආවා හරි දැන් ඉස්පිරිතාලේ ඇතුළට ගේන්න හොඳ නැත්තේ අපි ඩ්‍රයිව් ත්‍රූ එකක් පටන් ගමු එතකොට කිය මේ KFC වගේද මේ ඩ්‍රයිව් ත්‍රූ දාන්න පිස්සුද මේව ගද්දි කන්ටැමිනේෂන් අනම් මනම් කියලා අපි කිව්වා ලස්සනට බහලා කරලා ඩ්‍රයිව් ත්‍රූ පටන් ගන්නවා පැය ඇත්තටම පැය 18න් කරේ ටීම් එක හදාගත්තා කිව්වා මේ කාටවත් කියන්න එපා print එකේට කියලා කොඩි ටික ගැහුවා ඩ්‍රයිව් ත්‍රූ එක පටන් ගත්තා ඉන්ෆෝම් කරා කස්ටමර්ස්ට මේව දෙයක් තියෙනවා කියලා ලස්සන්ට කස්ටමර්ස් එන්න පටන් ගත්තා හොස්පිටල් එක ඇතුළටම රයිට් ඇවිල්ලා ඩ්‍රයිව් ත්‍රූ එකකින් ලේ දෙනවා කරාට පස්සේ දින කොච්චර පිනක්ද කියලා හරිද කැන්සර් පේෂන්ට්ස්ලා හරිද වයසක කට්ටිය දැන් අද මේක මුලදී hina වුණාට හරිද අද හැම ඉස්පිරිතාලයක්ම මේක මම ඇත්තටම පටන් ගත්තේ PCR කරන්න නෙමෙයි ඇත්ත කතාව කිව්වොත් normal blood test කරන්න හරිද අද if you say most of the private hospitals are doing it very good හැමෝම කරන එක තමයි හොඳ හරි හැබැයි door to door service එක තාම යනවා
so ඒක වුණාම මොකද්ද වෙන්නේ අපි ඒ වෙලාවේ change කළා අපේ business volumes වැඩි වුණේ අපේ profit අපේ ඒ මම හිටපු අවුරුදු 3ේම 100% target එකට වඩාත් ගහලා හරිද වැඩිම bottom line contribution එකක් company එකට කරලා හරිද තමයි මගේ මම දැන් මාස 6ක් වෙනවා අලුත් ආයතනයක join වෙලා සදාහරිත ආයතනයට ඊට ඉස්සලා ගියේ. ඉතින් අපි excuses කිය හිටියානම් මං කියන්නේ මේ changes කරන්න නැතුව හරිද මොකද වෙන්නේ? දැන් අපි ඒ කාලේ digital platform එක හදපු ඉඳා අපිට අද covid තියේදී tab එකේ මිනිස්සුන්ට බලන්න පුළුවන් ඒගොල්ලොන්ගේ report එක. අපි digital transformation එක දන්නේම නැතුව කරලා. හරිද? So see if you change fast, if you make quick decisions, quick ideas and have a very good team. හොඳ team හැමතිස්සෙම තමන්ගේ මිනිස්සු ටික හොඳ bullet set එකක් ඉන්න ඕනේ. right? නැත්තම් මුකුත් කරගන්න බෑ. right? So ඒක එහෙම ගියාම අපිට අපේ objectives achieve කරගන්න හරි ලේසි. හරි? So what next in sales and marketing personnel? මගේ අන්තිම few slides ටික. right? What is next? හරිද? අපි මෙච්චර කාල හිටපු traditional channels ටික හිතන්න ආපහු. අලුත් channels දිහා බලන්න. right? We have to switch. right? We have to switch whether we like it or not. පරණ බිල් පොතෙන් digital form එකට switch වෙන්න වෙනවා. receipt එක දෙන්න වෙනවා. හරිද? digital ලස්සන පිළිගන්න වෙනවා. right? අලුත් technologies වැළඳ ගන්න වෙනවා. these are very very important. අපි මේක කරේ නැත්තම් හරිද? අර Kodak එකට වෙච්ච දේ තමයි අපිට වෙන්නේ වෙන විදියකට. right? So always remember අපි මේක අනිවාර්යෙන් මේකට යන්න ඕනේ. හැබැයි මම අර කිව්වා වගේ පරණ දේ අමතක කරන්න එපා. ඒකෙන් බේස් එක ගහ ගන්න. හැබැයි අලුත් මේක කරන්න. දැන් අපි ළඟදී අපේ සදාහරිත ආයතනයේත් අපි පටන් ගත්ත online proposals දෙන්න. right? We started it. Very successful. හැමෝම හිතුව පටන් අරගෙන දවස් දෙක තුනයි ඔය එන්නේ ලස්සනට. හැමෝම පුරුදු වෙලා ලස්සනට එනවා. right? අපේ රටේ හොඳ ඒකයි. මිනිස්සු is willing to change. ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ නෙගටිව් කතා කරන. ඒ ප්‍රමාණයත් අපිට හරව ගන්න පුළුවන්. ඒ මිනිස්සුත් හරි හොඳයි. right? ඒකින්ද අපි business leaders ලා හැටියට අපි ඉන්න තැන අපි දැනගන්න ඕනේ change වෙන්න. traditional brand funnel එක අමතක කරන්න එපා. මේක තමයි පුතා goal print එක. මේක තමයි goal print එක ඉස්සලා දින එක. ඒක තමයි මම හැමතිස්සෙම හැම මාර්ගයක්ම දැන් අපිට Google map ආව කියලා අපි පරණ සිතියම විසික් කරන්න බෑනේ. විසික් කරන්න පුළුවන්. හැබැයි ආපහු ඒක ගන්න ඕන වෙලාවක් තියෙනවා. because ඒ සිතියෙම තමයි හරි map එක තියෙන්නේ. reference එක තියෙන්නේ එතන. right? Google map එකේ මේ reference එක තියෙන්නේ. so ඒ වගේ always remember the old brand funnel but look at the new options. දැන් මේ online මේ ඇවිල්ලා තියෙන you know it's a new thing. how do you use social media? කවදා හරි ඒ කාලයක සාමාන්‍ය මේක totally negative වෙන. එතකොට ආපහු මෙතන පරණ තැනට ගිය යන්න වෙනවා අලුත් එක හදා ගන්න. remember that. කවදාවත් එකපාරට දේවල් super magic වගේ එන්නේ නැහැ. right? so we have to go for this. then from digital to traditional හැමතිස්සෙම switch එක බතක තියාගන්න. how we are going to switch, when we are going to switch, මොකක්ද අපි ගන්න measures, මොකක්ද අපි දෙන පිළියම්, හරිද? මොකක්ද අපි දෙන vaccine එක, මොන වෙලාවටද දෙන්නේ, මොන කාලෙටද දෙන්නේ, right? මේ slide එක දාන්න main හේතුව තමයි මේ දෙකේම mix එකක් අපිට තියෙන්න ඕනේ. මං කිව්වා වගේ. හරිද? මේ දෙකේ mix එකක් තියෙන්න ඕනේ. හැබැයි අපි අර කතාවක් තියෙන අවුව තියේදී රෙද්ද වේල ගන්න ඕනේ කියනවා. ඒ වගේ අපි හැමතිස්සෙම කාලයට උචිත විදියට ඒ වෙලාවට හරියන විදියට හරියන ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනේ. right? that is the most important thing. so remember that. so ඕක තමයි අපි මම මගේ අද මේන් ප්‍රසන්ටේෂන් එකේ කතා කරන්න හේතුනේ. බලන්න තව ඔයගලන් ගිහිල්ලා බැලුවොත් මම මේ නිකන් සර්ච් කරද්දී හම්බෙච්ච ඒවා රිචඩ්සන් කියන්නේ මම CEO එකට වැඩක පරණ ආයතනයක ඒ කාලේ මට හොඳට මතකයි උච්චර බිස්නස් තියෙන එච්චර ගියේ. හැබැයි දැන් ඒගොල්ලෝ සෝෂල් මීඩියා වලට හොඳට මැතුල් වෙලා. හරිද? මෝටර් කම්පනීස්, පොඩි ගරාජස්, ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලට ගිහිල්ලා. හරිද? හැමෝම switching very fast, right? so these are the things that you have to do. these are the things you have to think, right? so මට ඕනේ උනේ ඒ thought එක ඔයගලන්ට දෙන්න. හරිද? අපි හෙට ඉඳන් තනිකර ඩිජිටල් ලෝකයකට යනවා. ඒකට ඉස්සෙල්ලා මට ඕනේ උනේ හැමදාම ඔයගලන්ට අම්මවයි තාත්තවයි මතක් කරලා ඒක අමතක නොකරන්න කියන්නයි, right? ඒක කවදා හරි හැමතිස්සෙම ඕනේ වෙන ඒ channels ඒව දේවල් ඒ ඉගෙන ගැනීම. so because of that to keep the process strong, to keep
ඕගලන්ගේ ඩිසිෂන්ස් වලට හෙල්ප් කරන්න ඒක ගොඩක් වටි. හරි. ඉතින් මම ඕගලන්ට මේ ඉවෙන්ට් එක මොඩරේට් කරන හින්දා මම ඕගලන්ට පොඩ්ඩක් කැමතියි ඕගලන්ගේ ඊළඟ දවස් 3 ගැන කතා කරලා මම හිතන්නේ මට වඩා ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි ඊළඟ දවස් 3 because අලුත් දෙයක් ගැන කතා කරන්නේ. හරි. You will be meeting Danica Pereira, a very young leader, entrepreneur. හරිද? යාම භාෂා කියන මේ මොනවාද ඔයගලන් දන්නා හෙලකුරු සිංහල මේක නිර්මාතෘවරය. හරිද? එයා කොහොමද චේන්ජ් කරලා කරේ දේවල්. හරිද? very humble, very nice person. හරිද? ඉතාමත් වටිනා කරන යමක් ඕගලන්ට එයාගෙන් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අපි ගොඩක් question and answer sessions තියෙන්නේ හෙට. හරිද? ඒකින්ද අද හරි ඔයගලන්ට මොන හරි questions තියෙනවා ඔයගලන්ට එක WhatsApp හරි මොන හරි කරන්න පුළුවන්. අපි ඒවට හෙට පිටදුරු දෙනවා. හරි? ඉතින් Danica Pereira ඒ ඒරියා එක cover කරයි. ඊට පස්සේ රකිල් ෆර්නෑන්ඩෝ කියන්නේ managing director of Daras. ඔයගලන් දන්නා Daras කියන්නේ ඊටාම සුවිශේෂ platform එකක්, online platform එකක්. මං හිතන්නේ Alibaba group එකේ හරිද? Jack Ma, another great leader that I respect. හරිද? කොච්ච මොන තරකින් ආවේ රකිල් ෆර්නෑන්ඩෝ ඒ කියන්නේ ඒක ගැන කතා කරනවා on the 12th 12 වෙනිදා. හරිද? ඊට පස්සේ corporate world එකේ normal business world එකේ කොහොමද digital marketing වෙන්නේ කියන එක ගැන කතා කරන්න dialogue එකකින් අපේ dialogue එකේ marketing manager අදීෂ ඒක ගැන යම් කිසි අදහසක් ඔයගලන් හැමෝටම දෙන්න. ඉතින් මේක ඉතාමත් හොඳ platform එකක් හොඳ panel එකක්. ඔයගලන්ට ඇත්තම digital කියන්නේ මොකද්ද? ඇත්තම digital transformation වල ඔයගලන් මොකද්ද කරන්න ඕනේ? හැබැයි හැමතිස්සෙම අර මම කිව්වා වගේ හරිද? ඔයගලන් කැමති නම් හරිද? මං කියපු දේ මතක තියාගෙන හැමතිස්සෙම ඒකේ බැලන්ස් එක තියාගන්න. හරිද? ඕන දෙයක් ඕවර්ඩු කරන්න එපා. හරිද? ඒගොල්ලෝ කියන්නේ too much of anything is good for nothing. හරිද? හැමදේම ඕනකට වඩා කරන්න ගියොත් හරි. ඉතින් හැමතිස්සෙම අපි ඒක තමයි හැමතිස්සෙම රිසර්ච් කරන්න ඕනේ. හැමතිස්සෙම අපි අවුරුද්දට සැරයක් මාකටිං ප්ලෑනින් හරි බිස්නස් ප්ලෑනින් කරන්න ඒකනේ. ඒ කාලයට උචිත විදියට වැඩේ කරන්න. දැන් අපිට දැන් වෙලා තියෙන්නේ මාසෙකට සැරයක් අපිට අපේ ඇනලිසිස් කරන්න වෙලා තියෙන කාලයක්. හරි? ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ස්පීකර්ස්ලා තුන් දෙනාගෙන් ඕගලන්ට ලොකු දෙයක් ලැබෙයි කියලා. හරිද? ඒගොල්ලොන්ගේ මොන හරි ප්‍රශ්න තියෙනවා මමත් ඒගොල්ලොන්ගෙන් අහන මාත් පාටිසිපේට් කරනවා මේ දවස් තුනේම මේකේ මොඩරේටර් හැටියට. හරිද? ඉතින් ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මේකෙම තියෙන 070244573 නම්බර එකට එක්ක බිස් zone එකට හරි ස්ලිම් එකේ අපේ කාට හරි ඕගලන්ට ඕගලන්ගේ ප්‍රශ්න අද වුණත් තියෙන හරි මොන හරි යොමු කරන්න පුළුවන්. අපි උත්තර දෙන්න සූදානම්. හරි? ඉතින් හැමෝටම අද සෙෂන් එක මම බලාපොරොත්තු වෙනවා යම් කිසි දෙයක් ඕගලන් ඉගෙන ගත්තා කියලා. හරිද? මට දෙන්න තියෙන අවසාන පණිවිඩය think out of the box. හරිද? අපිට ලංකාව හරිද ලෝක සිතියමේ තාම මම කියනවා අපිට ඕන තැනකට ගෙනියන්න පුළුවන් රටක්. අපිට ඒ රිසෝසස් තියෙනවා, ඒ දැනුම තියෙනවා, ඒ ටැලන්ට් එක තියෙනවා, ඒ හැකියාව තියෙනවා. හරිද? අපිට ඒකට හරියන මිනිස්සු ඉන්නවා මේ රටේ. මතක තියාගන්න. ඒක හින්දා හරිද? think out of the box. හරිද? If you can be a CEO, you can be an entrepreneur, you can be a businessman, you can be a student. හරිද? CEO කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් තමන්ම කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි හැමතිස්සෙම පොඩ්ඩක් වෙනස් වී හිතන්න බලන්න. එතකොට අපිට ඕන දෙයක් කරද්දී අපේ ජීවිතේ අපිට ඒක විඳින්න පුළුවන්, enjoy කරන්න පුළුවන්, right? And we can make a change, right? So අසීමිත limits are unlimited, right? There is lot of potential. හරිද? very unfortunate මං හිතන්නේ මම කොච්චර මේක අපේ මම දන්න හැමෝම මේ වසංගතයෙන් මේ වෙලා තියෙනවා. අපි මමත් හොඳට බට කාලා තියෙනවා මේ වසංගතයෙන්. හරිද? ඉතින් මේක ලේසි කාලයක් නෙමෙයි අපි හැමෝටම. හැබැයි අපි පුළුවන් හැම මොහොතෙම යමක් හොඳින් කරන විදියක් ගැන අපි හිතමු. හරිද? ධනාත්මකව හිතමු. හරිද? වැටෙන්නේ නැතුව කොහොමද අපි යන්නේ කියලා හිතමු. වැටෙන වෙලාවට මේකේ ඉන්න කට්ටිය හරි කව වෙලා අනික් කට්ටිය උස්සලගෙන කොහොමද යන්නේ කියලා හිතමු. right? So this is the crux of what I want to say. Right? Thank you very much, Slim management, the president, council, and Mihirini Fonseca, then Subodhami Ipage, the staff of Slim, for inviting me for this session and to coordinate this event. And Hilal, also thank you very much for the invitation. And BizZone, Bomi Stuti, me avastawa laba dima gana, thank you very much. And I'm sure me dawas 4 ඕගලන්ට යමක් ඉගෙන ගන්න යමක් ඕගලන්ට ලැබෙයි කියලා. හරි?
මං හිතන්නේ මේ ඉතුරු දවස් 4ත් පාටිසිපේට් කරන්න අද ආවා වගේ ගොඩක් ස්තුතියි. හරි ඕගොල්ලන් 100ටම සියලු දෙනාටම ජය පතමින් මං සුබෝධට හෑන්ඩ් ඕවර් කරනවා. ආයුබෝවන් ජය වේවා. අපි ඉතුරු දවස් 3ත් හම්බෙමු. Thank you very much. මම අහනද ඩොක්ටර් එඩ්වඩ්? මට හැඟෙනවා සුබෝධ. thank you. ඔව් බොහොම ස්තුතියි ඩොක්ටර් එඩ්වඩ්. අපි සමහර විට අපි දැන් ඔබ ආරාධනා කරා සම්මුණ හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අපිට යොමු කරන්න කියලා. ඉතින් අපි බලමු තා විනාඩියක් දෙකක් යම්කිසි ප්‍රශ්න අපිට අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු අපේ ඔඩියන්ස් එකෙන් ආවොත් අපි බලමු ඒගොල්ලන්ට උත්තර දෙන්න. ඒ වගේම අද දවස් විතරක් නෙමෙයි විශේෂයෙන්ම හෙට දවස ගැන මතක් කරන්නට ඕනේ. මිස්ටර් රකීල් ෆර්නැන්ඩෝ එයා CEO daras.lk. ඉතින් ගොඩාක් අත්දැකීම් තියෙන ඔන්ලයින් බිස්නස් ගැන, ඔන්ලයින් ස්ටෝර්ස් ගැන ගොඩාක් අත්දැකීම් තියෙන අය හෙට දවසෙත් අනිද්දාත් මිස්ටර් දානික පෙරේරා එයා පෙළකුරු CEO, ඒ වගේම තමයි අදීශ ධර්මකීර්ති. ඉතින් ගොඩාක් අය මේ විදිහට ඩොක්ටර් එඩ්වඩ් වගේම ගොඩාක් අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩසටහන විස් වැක්සින් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න. ඉතින් මම හිතන්නේ මේක තමයි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන විදිහට මේ වෙලාවේ අපිට පැවැරෙන්න තියෙන වගකීම. ඉතින් ඒ වගකීම අපි නොපිරිහෙලා ඉටු කරනවා. ඔබගේ දැනුමට යමක්, ඔබගේ ව්‍යාපාර අලුත් මානයකට අරගෙන යන්න කරන්න පුළුවන් මැදිහත් වීම, දැනුම, ඒ වගේම අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි ඔබ වෙනුවෙන් කරනවා රැඳී ඉන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ යාළුවන්ට ආරාධනා කරන්න අවශ්‍ය නම් අපේ WhatsApp ඒ link එක ඔයගලන්ට පුළුවන් යාළුවොත් එක්ක share කරගන්න. මේ දවස් 3-4ෙම ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා සම්පූර්ණ මේ වැඩසටහනත් එකතු වෙලා දැනුම ලබා ගන්න. විශේෂයෙන්ම digital marketing, online business stores ඒ වගේ ගොඩාක් දේවල් ගැන ඔයගලන්ට දැනුම ලබා ගන්න පුළුවන් අද business leadership. ඉතින් පුංචි වෙලාවක් ඩොක්ටර්ට තා මොනවා හරි සඳහන් කරන්න තියනවාද? මොනවා හරි අමතක වෙච්ච දෙයක් හරි පුංචි අපි මොකද අපේ ප්‍රශ්නයක් එකක් දෙකක් එනකන් අපි බලමු පොඩි වෙලාවක් රැඳෙන්න. ඩොක්ටර් මම රැඳී සිටින මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සුබෝධ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දවස් 4ම ෆ්‍රී නේද කියලා අහලා. ඔව් අපි මේක ඇත්තටම මේ අපිට පැවැරලා තියෙන සමාජ වගකීම පැත්තෙන් නැත්නම් පස්සේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේට ඒ ගැන විශේෂම සැලකිල්ලක් දක්වලා අපේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් පුංචි ව්‍යාපාර කරන හැම දෙනාම වෙනුවෙන් සිංහල භාෂාවෙන් විශේෂයෙන්ම අපි දෙමළ භාෂාවෙන් ඉදිරියේදී තවත් වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙන සියලුම වැඩසටහන් අපි නොමිල තමයි මේ දවස් 4 ඇතුලේ කරගෙන යන්නේ. අපිට අදහසක් එවලා තියෙනවා ඩොක්ටර් එඩ්වඩ්. ඔව් කියන්න සුබෝධ. ඔව් මම හිතන අදහසක් වශයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. Try to convince team members and look for digital transformation from traditional media. එහෙම තමයි මේකේ තියෙන මම හිතන්නේ ඒකේ අදහස් කරන්නේ සාමාන්‍යයෙන් කන්වින්ස් වෙන්න ඕනේ සාමාන්‍ය මීඩියා වලින් කොහොමද අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ගන්න, ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ගන්න මීඩියා පැත්තෙන් කියලා වගේ එකක් තමයි අදහස් වෙන්නේ. මම හිතුවා ඔබතුමා සඳහන් කරා. මම හිතන්නේ ඒක අමතක නොකර ඒ දෙපැත්තම මේ රැඳී සිටීමේ අවශ්‍යතාවය. ඔව් ඇත්තම සුබෝධ ඒක ඒ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකට අපි ඇත්තටම පුරුදු වෙන්න ඕනේ. ඒකනේ මම අර කිව්වා වගේ අපි ස්ලිම් එකෙන් උත් පෙර ආතුවම ওই ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්තේ අපි දැනගෙන හිටියා කවදා හරි ඩිජිටල් තමයි මේක ටේක් ඕවර් කරන්නේ කවදා හරි. රයිට්. ඉතින් ඒකෙන් හින්දා ඒකට පුරුදු වෙන්න ඕනේ. හැබැයි අරක will be always a benchmark. අපිට හැමදාම මම කිව්වේ සිතියම වගේ තමයි. Google Maps එක modify වෙයි. හැබැයි පරණ සිතුවේම හැමදාම benchmark එක. so ඒ වගේ අපි ඊළඟ level එකට අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඔව්. ඉතින් ඒ වගේ අදහසක් දක්වලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමා දැන් මේ වැඩසටහනේ මේ මොඩරේටර් විදියට මම හිතන්නේ හෙට දවසේ මම හිතන්නේ සාකච්ඡාමය ආකාරයෙන් තමයි මම හිතන්නේ මිස්ටර් රකීල් ෆර්නැන්ඩෝ මහත්මයාත් එක්ක සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් ඒ සාකච්ඡාව අතරතුර ඔබට නැගෙන ඕනම ගැටලුවක් අපිට මේ දුරකථන මාර්ග ඔස්සේ දැන්වීමේ හැකියාව තියෙනවා. අපි තව විනාඩියක් වගේ බලමු වැඩසටහන සමාප්ත කරන්න කලින්. අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ડોක්ටර්. අපෙන් අහලා තියෙනවා එයාලා ජෙනරල් ට්‍රේඩින් බිස්නස් එකක් කරන්නේ ෆුඩ් මැනුෆැක්චරින් අවුට් ඔෆ් කොලම්බෝ ඉන්න කියලා. එයාලගේ සේල්ස් ඉන්ක්‍රීස් කරන්න මොන හරි ටිප්ස් ටිකක් දෙන්න පුළුවන්ද මේ පීරියඩ් එකේ කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මොනවාද මේමයි ඇත්තටම ගොඩාක් ජෙනරල් ට්‍රේඩින්ගුයි ෆුඩ් මැනුෆැක්චරින් කරන කට්ටිය තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අවස්ථාවේ හැටියට ඒගොල්ලොන්ගේ මේ මැනුෆැක්චරින් කැපැසිටි එකට මම ඒකයි කිව්වේ අපි සුනාමි එකේ වෝල් එක කාලෙත් මේ ප්‍රශ්න වල වුණා. ඒ කියන්නේ අපේ ඉකොනොමිස් ඔෆ් ස්කේල් ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එකට හරියන විදියට සප්ලයි එක වැඩි සමානලාට ඊට වඩා. ඉතින් ඒකින්ද ගොඩක් වේස්ටේජ් එකක් ඇති ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල ගිහිල්ලා කොහොම හරි ඒ channels through විතරයි මේ වෙලාවේ විකුණන්න පුළුවන්. හැබැයි දැන් අපි දන්නවනේ ලොක්ඩවුන් එක සමානට තව සති දෙක තුනක ඉවර වෙයි. ඒතකොට ඒගොල්ලන්ට පරණ channels වලට එන්න වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් හැමතිස්සෙම එයා ඉන්න ඕනේ පුළුවන් තරම් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලට ගිහිල්ලා එක ප්ලැට්ෆෝම් එක නෙමෙයි දෙක තුනක හරි යන්න because එතකොට තමයි අපිට මේක අහුවෙන්නේ. because මතක තියාගන්න ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල වෙන දෙයක් තමයි සමහර වෙලකට Facebook එකේ ඉන්න කස්ටමර් Instagram එකේ නැහැ. Instagram එකේ කස්ටමර් LinkedIn එකේ නැහැ. ඉතින් අපිට අමතක වෙන තැනක් තමයි මම ඒක තමයි කිව්වේ. අපි හිතනවා අපි Facebook account එකක් හැදුවා හරි Facebook marketing කරා කියලා අපි online අපි මේ digital marketing channels use කරනවා කියලා. හැබැයි අපේ TG එක අපේ target audience එක ඉන්නේ මොකේද? දැන් අපි food industry එකේ ඉන්නවා නම් අපි විකුණන භාණ්ඩය පාවිච්චි කරන්නේ මොන වයසේ කට්ටියද? එතකොට ඒගොල්ලෝ ඉන්නේ මොන platform එකේද? හරි. දැන් for example Instagram එකේ ඉන්නේ ගොඩක් young කට්ටියක් කියලා කියනවා. so ඒ platform එකේ ඒ වගේ item එකක් නම් ඒ Facebook කොච්චර කරත් වැඩ නැහැ ඒක නැතුව. හරි. senior crowd එකක් නම් LinkedIn එකේ වගේ යන්න වෙයි. right. so ඉතින් ඒක ඒ channels ටිකත් හරියට තෝරගන්න වෙනවා. ඒගොල්ලෝ ඒ වගේ කෙනෙක් අපේ පෞද්ගලික හරි කෝල් කරලා මොන හරි කතා කරන්න ඕන නම් always welcome. මගේ number එක 077 900 you can call me anytime. මම දන්න විදියක් තියෙනවා උදව් කරන්න බෑ. නැත්නම් අපි දන්න වෙන කෙනෙක් ලව් හරි ඔයගලන්ට උදව් කරන්න අපි ලෑස්ති. අපි ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේ කිරීමේ අරමුණත් ඒක තමයි. thank you very much. okay ડોක්ටර් තවත් ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. සර් ස්ටාර්ට්අප් බිස්නස් එකකදී මාකටිං වලට ලොකු බජට් එකක් නැති වෙලාවට මොන වගේ ඔප්ෂන් වලටද යන්න හොඳ? any suggestions කියලා අපිට අහලා තියෙනවා. නම නම් සඳහන් කරලා නැහැ. නමුත් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මාකටිං බජට් එකක් නැත්නම් මොකද කරන්නේ? මෙහෙමයි. දැන් ස්ටාර්ට්අප් එකකට හරි අපි කරගෙන යන එකකට හරි මාකටිං බජට්ස් නැත්තම් හරිද? අපිට කරන්න වෙන්නේ මෙහෙමයි. ඇත්තටම දැන් මාකටිං නීඩ් එකක් තියෙන්න පුළුවන් නේ සුබෝධ. ඇත්තටම මාකටිං නීඩ් එකක් කරන්න මාකටිං වලට ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. දැන් මේක අපිට ගොඩක් වෙලා තියෙන්නේ අපි සමහරලාට බිස්නස් එකක් හරි මොනවා හරි පටන් ගද්දි අපි අපේ රිවෝල්වින් ෆෝකාස්ට් එකේ ප්ලෑනින් වල අපි මාකටිං කියන එක නැමෙන්නේ නැහැ. හරි. එතකොට අපේ කලෙක්ෂන්ස් එම හිරුනාම හිර වෙනවා. ඒතකොට අපිට කරගන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවට අපිට මාකටිං බජට් එකක් ඕන වුණොත් අපි ඇත්තටම ඉස්සලම හොයන්න ඕනේ අපි අපේ again communicate කරන channel එක කොහොමද කොච්චර ඒ වුණොත් අපිට මෙහෙමයි සමහරලාට startup එක new maybe you will have to get a new investor. හරිද? එක්කෝ you might have to ඒ කියන්නේ කාගෙන් හරි opinion එකක් ගන්න වෙනවා අපි කොහොමද මේ channel එකකින් මේ මාකටිං කරන්නේ කියලා. නිසා මාකටිං කියන එක cheap exercise නෙමෙයි. හැබැයි digital marketing කියන එක ඉස්සර හිතනකට අඩු දෙයක්. හරි? ඉතින් එතකොට අපිට අනිවාර්යයෙන්ම දැන් සල්ලි නැතුව මාකටිං කරන්න තියෙන විදි තියෙනවා. හරිද? දැන් ඉස්සර අපිට මතක ඔය සාම්පලින් අඩු සල්ලි නැතුව කියන්නේ අඩුවෙන් කරගන්න පුළුවන් විදි. හරි? එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ channels use කරන්න. එතකොට අපිට ඇත්තටම මේ වෙලාවට මුදල් අපහසුතාවයක් තියෙනවා නම් අපි මේ වෙලාවට බලන්න ඕනේ maybe to අපි ගොඩක් confident නම් අපේ campaign එක ගැන limited ප්‍රමාණයක් borrow කරන්න නැත්නම් ඒකට හරියන marketing expert කෙනෙක්ට marketing දන්න කෙනෙක් investor කෙනෙක් හැටියට ගන්න. මම දන්න සුබත ගොඩක් companies අද ගොඩක් small time companies ඒක කරලා තියෙනවා. ඔයාම දන්නවා අලෙවි කරන ආයතනෙම කී දෙනෙක් ඒ වගේ advisors ලා හැටියටයි partners ලා හැටියට join වෙලා තියෙනවාද කියන එක. ඉතින් ඒ වගේ එකක් තමයි අපිට recommend කරන්න පුළුවන් මේ අවස්ථාවේ. හරි. බොහොම ස්තුතියි ડોක්ටර්. මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න මම හිතන්නේ දෙමින්තගේ පැත්තෙන් ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද ඔයාගේ channel එකට දෙමින්ත? එක ප්‍රශ්නයක් අපිට Facebook වල කමෙන්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා ડોක්ටර් අපේ අර ලයිව් සෙෂන් එකේ. ඒකේ අහලා තියෙනවා මේ work from home කියන concept එකේ ඉද්දී අපි කොහොමද employees ලා manage කරන්නේ සහ මේ stress එක manage කරගන්නේ කියන එක work from home එක.
work from home එකේ employees manage කරන්න පුළුවන් import දේ තමයි මේක මම හිතන්නේ ඊයේත් session එක ගොඩක් senior HR කෙනෙක්ගේ මම ඇත්තටම උපදෙසක් ගත්තා. බොරු කියලා වැඩක් නැහැ. because ඕක අපිටත් තියෙන ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම make sure ඒ ගෙදර ඉඳලා වැඩ කරන කට්ටිය සාමාන්‍ය වෙලාවට උදේ නැගිටිනවා කියලා. හරි? එතකොට තමයි යා වැඩ කරන system එකට වැඩ කරන්නේ. හරි දැන් නැත්තම් එතකොට ඒකට මොනවද කරන්න පුළුවන් මොන හරි measurable tool එකක් තියෙන්න ඕනේ. එතකොට මොන හරි meeting එකක් හරි ඒගොල්ලෝ කරන වැඩක report එකක් හරි ඒ වෙලාවට ඉල්ලන්න. because ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ට වෙන ලොකුම ප්‍රශ්න තමයි මිනිස්සුන්ව කුද්ද ගන්න බැරි මේ බොරු නෙමෙයි මං කියන ඇත්ත කතාවක්. මේක තමයි මේ professional මට කිව්වේ. හරිද? ඒ පළවෙනි lockdown එකේ ලංකාවේ වෙච්ච දෙයක්. සමහර හොඳ employees නැති වුණා because අර comfort zone එකට ගිහිල්ලා. හරි? ඉතින් අපි දැනගන්න ඕනේ ඇත්තටම ඒ මනුස්සයා ගෙදරින් වැඩ කරද්දී ඒ මනුස්සයාගෙන් අපිට ලොකු වැඩක් නැත්තම් හරිද? දැන් හිතන්න ඔපරේෂන් වෙන වැඩක් හැබැයි යාව වෙන මොන හරි එකකට දාන්න. එක්ක අයිඩියා තින්කින් එකක් දාන්න. මේ වගේක් කරන්න පුළුවන්. හරි අපේ බිස්නස් එකේ ෆියුචර් එක ගැන මේව කරන්න ඕනේ. හරි ඕගොල්ලන්ගේ අයිඩියාස් මොකද්ද? රිපෝට් එකක් හදන්න. you get involved. හරි? යා සමහරලාට හිතන්න මේ මැෂින් ඔපරේටර් කෙනෙක් කියන්න. එයා ගෙදර ඉන්නවනේ දැන් මැෂින් එක ඔපරේට් කරන්න බෑනේ. හැබැයි එයාට සමහර අයිඩියා එකක් තියෙන්න පුළුවන් නේ. ඉතින් ඒක වගේ කෙනෙක්ට මේව කරන්න පුළුවන්. දැන් ඔය 3M කියන ආයතනයේ මේ මල්ටි මිලියන් ඩොලර් ආයතනයක් වෙලා තියෙන්නේ මැෂින් ඔපරේටර් කෙනෙක් දීපු අයිඩියා එකකින්. මතක තියාගන්න. ඉතින් මේ වගේ අවස්ථාව තමයි again ඕගොල්ලන්ගේ ආයතනයේ වෙන අනික් ප්‍රශ්නයි ඔක්කොම මේ ඒගොල්ලෝ ලොක කරවන්න. සමහරට ඕගොල්ලන්ට මේක ප්‍රොඩක්ටිව් නැති වෙන්න පුළුවන්. but their minds are working and they are working. remember that. ඒකින්ද අයිඩියා තියන්න එපා. හරිම ඉම්පෝර්ටන්ට්. මේ මම තියුක් ගත්ත උපදේශක්. ඔව්. ડોක්ටර් තව ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ මේක hotel sector එකෙන්. Sir, I have developed a website for a hotel sector to increase their bookings without a broker charge. Okay. sarksl.com මම හිතන්නේ වෙබ්සයිට් එකේ හරි මොකක් හරි ඒ online platform එකේ නම. Could I have some marketing ideas? Yeah. So යා platform එකකින් මොන හරි කරන්නේ නැත්නම් එතකොට යා එහෙනම් එතන value added services හරි එතන customer ගියාට පස්සේ හැබැයි මෙහෙමයි යාට එකක් තමයි customer monitor කරගන්න පුළුවන් වෙන්න ඕනේ customer යාගේ site එකෙන් මේ hotel එකට ගියේ කියලා. හරිද? ඔව්. හරි මොන හරි එතකොට එහෙනම් යා merchant ගෙන් තමයි යා commission එකක් ගන්න ඕනේ. right? එතකොට යා ඒකට හරියන්න මොන හරි එතකොට යාගේ website එක promote කරයි. හරිද? website එකෙන් එන එක යාගේ merchants ලාත් එක්ක යා තියෙන tie up එකයි යාගේ ඒ තියෙන මේ මොනවාද transparency එකයි හරි වෙන්න ඕනේ නැත්නම් යා play out වෙන්න පුළුවන් in the future. right? ඉතින් ඇත්තටම මේකේ හොඳම දේ තමයි මම යාට advice කරන්නේ දැන් යාවක free කරාට කමක් නැහැ. යා යම් කිසි base එකක් හදාගත්තට පස්සේ හරිද start charging because මේ අර සුබෝධගේ guitar class එක වගේ. දැන් සුබෝධ නිකන් guitar class දෙනවා ළමයිට. හරිද? after some time he can charge. ඒක කරේ නැත්තම් වැඩක් නැහැ. right? ඒක එකක්. අනික එක අපි බලන්න දැන් ඕගලන් පික්මී හරි Uber හරි ගත්තොත් බලන්න නිකම් වගේ පටන් ගත්තේ ඩිලිවර් කරන්න. හරිද? දැන් වැඩිපුරම හම්බ කරන්නේ කවුද? ඒ කම්පැනි එක. ඩ්‍රයිව් කරන කෙනත් නෙමෙයි යන කෙනා අනිවාර්යෙන් යවනවානේ. හරිද? හැබැයි පටන් ගත්තේ නිකන් වගේ. right? so very good idea. මාකට් එක කැප්චර් කරන්න ඕන දෙයක් එහෙම තමයි කරන්න ඕනේ. sometimes you have to do free sample. මම කියවනේ ඉස්සර අපි free sampling දුන්නා. දැන් free sampling කියන වගේ free services දෙන එක. right? හැබැයි ඒකෙන් පස්සේ අවස්ථාවක් කියලා charge කරන්න පේනවනේ. හෙට අනිද්දා WhatsApp වලටත් අපෙන් charge කරයි කියනවා. දැන් අද Facebook අපිට අයි වෙලා ඉන්නවා. right? අපි ඇත්තටම charge වෙනවා. right? so ඒ වගේ you can do it. right? හරි. බොහොම ස්තුතියි. මම හිතන්නේ එයා තව ටිකක් ටයිප් කරනවා සර්. බලමු ඒ මම හිතන්නේ සර්ගේ උත්තරයටත් එක්ක ડોක්ටර් මොනහරි එයාගේ මොනහරි අදහස් දැක්වීමක් කරන්න හදන්නේ. පුංචි වෙලාවක බලමු මොකක්ද එයා ටයිප් කරන්නේ කියලා. messages කීපයක්ම ඇවිල්ලා තියෙනවා ડોක්ටර්. අහලා තියෙනවා මේ online marketing කියන එක පිරමීඩ් මාෆියා එකකට කන්වර්ට් කරගන්න හදනවා කියලා කට්ටිය. ඒක ගැන මොනවාරි ටිප් එකක් ડોක්ටර්ට දෙන්න පුළුවන්ද කියලා අහනවා. මෙහෙම ඒක නම් ඇත්තටම අපි හෙට ඔය එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහන එක හොඳයි. ඇත්තට මෙහෙම මාෆියා එකක් තියෙනවාද කියන එක මෙහෙමයි කොහොමටත් ඔන්ලයින් ගියා කියන තමගේ data තමයි expose වෙනවා. you can't stop it. හැබැයි ඒක ඔන්ලයින් ගියත් නැතත් අද අලුත් system එකේ දැන් identity card system එකත් එක්ක you have got your recorded. ඉතින් ඉස්සර වගේ අපිට දැන් ගොඩක් අර හැංගි හොරා මේව කරන්න බෑ. ගොඩක් ඔන්ලයින් හරි මොන හරි එකට අපි register වෙනවා කියන්නේ yes you are getting into a mafia එක ඇත්ත.
හැබැයි ඒක කොච්චර අපි ඒකේ කොච්චර සේෆ් වෙන්න ඕනේද කියන එක තමයි අපිට හිත දනික වගේ කෙනකින් අපිට දැනගන්න ලැබෙන්නේ. ඔව් තවත් දෙයක් ડોක්ටර් අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල ඔටෝමොබයිල් සෙක්ටර් එක බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න නැති නිසා ඩල් වෙලා තියෙන්නේ. සෝ අයිඩියා එකක් දෙන්න පුළුවන්ද ඒ සෙක්ටර් එක සම්බන්ධව? හරි. දැන් ඒ සෙක්ටර් එක ඩල් වෙලා තිබ්බට මාර මාකට් ඔපචුනිටි එකක් තියෙනවානේ. බලන්න ලංකාවේ තියා කොහෙවත් ඔක්කොම බිස්නසස් වැටලා නැන්නේ. හරිද? ඉන්ට්‍රස්ට් රේට් එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. රයිට්. ඉතින් ඔටෝමොබයිල් සෙක්ටර් එකේ වාහන වාහන ගණන් වැඩිට සමාන මිනිස්සු අර ආටිෆිෂල් බයි එකක් කරන්න බයක් තියෙනවා මිසක් හැබැයි ඕන කෙනෙක්ට ජස්ටිෆයි කරන්න පුළුවන් රීසන් එක yes ගාන වැඩි. හැබැයි ඉන්ට්‍රස්ට් රේට් එකත් මාර අඩුයි. ඉස්සර අපි බොරෝ කරේ වාහනයක් ගන්න 14% 15%. දැන් 7% 8% 50% off සුබෝධ. හරිද? ඉතින් එතකොට ඇත්තටම ඒ අපි දැන් මාකටර්ස් ලටිට කරන්න ඕනේ දැන් හරිය මිනිස්සු කියලා ගණන් වැඩි කියලා. අන්න ඕකට පොඩි කැල්කියුලේෂන් එකක් හදලා e-flyer එකක් හරි මොනවද දාන්න. මේ අවස්ථාවේ එයාට මම කියන්න කැමති ලීසින් කම්පැනි එකක් එක පැනලයි ලීසින් කම්පැනි ඕන තරම්. හරිද? මේ බැංකුවක් හරිද මොනවාරි ෆයිනෑන්ස් එක ටයි අප් කරලා ඒගොල්ලෝගේ ලෝගෝස් ටිකක් දාලා මේගොල්ලෝගෙන් ගත්තොත් ඔයාට මේ වාහනේ මේ ගානට ගන්න පුළුවන්. මේක තමයි මාසික වාරිකය. රයිට්. ඒ වගේ channel එක තමයි යූස් කරන්න ඕනේ මේ වෙලාවේ හැටියට. ඔව් ડોක්ටර් එහෙනම් මම හිතන්නේ අපිට ප්‍රශ්න තවත් ලැබෙමින් තියෙනවා. නමුත් මම හිතන්නේ අපි හෙට ප්‍රශ්න ටිකක් ඉතුරු කරගමු. මොකද අපි මේ ප්‍රශ්න ටික අපි ඇනලයිස් කරලා බලලා පොඩ්ඩක් සංවිධානය කළා. මම හිතන්නේ මේ ප්‍රශ්න වලින් සමහර කොටසක් අපිට කෙලින්ම දරා CEO රකීල්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. අනිත් ප්‍රශ්න ගොඩක් ඉනෝවේෂන් සම්බන්ධව අලුත් දේවල් කරන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්න ගොඩක්ම මිස් දනික පෙරේරාට ගැලපෙන ප්‍රශ්න. ඉතින් ඒ ටික අපි සංවිධානය කරගෙන අපි හෙට දවසෙත් මේ වගේ වැඩසටහනකට යන් මම හිතන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ වගේම දිස්වන් දිස් ඇකඩමි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ එක් අධ්‍යයන මධ්‍යස්ථානයක්. ඉතින් මේ වගේ දේවල් අපි ලංකාව වටේම අරන් යනවා ශ්‍රී ලංකාවේ අලෙවිකරණ දැනුම අපි අරගෙන යනවා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අධ්‍යයන මධ්‍යස්ථාන හරහා. ඉතින් මේ වගේ අධ්‍යයන මධ්‍යස්ථාන යාපනයේ ඉඳලා පටන් ගත්තා මම හිතන්නේ තිස්ස මහාරාමයේ වෙනකන් ඒ වගේ අධ්‍යයන ආයතන 20ක් තියෙනවා. ඉතින් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්න පුළුවන්, අපෙන් අහන්න පුළුවන්, ඔයාලගේ ළඟම නගරේ ඉඳගෙන මාකටිං ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපේ බ්‍රාන්චස් නුවර, මාතර, ප්‍රධාන ශාඛාව කොළඹ. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ වගේ වැඩසටහනකින් ඔබ හමු වෙන්නේ එකම හේතුව තමයි ගොඩක් වෙලාවට කාටවත් එළියට බහින්න බෑ මේ වෙලාවේ යම් ඒ කියන්නේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා නැත්නම් සීමා කිරීම් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ කාලය අතරතුර මම හිතන්නේ අපි මේක සංවිධානය කරේ 14 වෙනිදා රට විවෘත කරાવી කියන පදනම මත ඔයාලගේ දැනුම යම්කිසි ආකාරයක ඔප්නං වල ඒ හරහා 14 වෙනිදා ඔබගේ කාර්යාලය බලා එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානය බලා යනකොට මේ දැනුමෙන් ඔළුව සන්නද්ධ කරගෙන ගිහිල්ලා ඔළුව පොඩක් හදාගෙන ගිහිල්ලා මෙච්චර දවස් ගෙදර ඉන්නකොට පොඩ්ඩක් තිබිච්ච අර තෝන්තු ගතිය මගාරවගෙන මේ වගේ දේවල් ගැන හිතලා අලුතෙන් තමන්ගේ ව්‍යාපාර ස්ථානයට එහෙම නැත්නම් රැකියා ස්ථානයට යනකොට අලුත් විදිහට හිතන්න පුළුවන් ඩිජිටලි හිතන්න පුළුවන් නැත්නම් බොහොම ඒ කියන්නේ දැන් මේ ලෝකය නැඹුරු වෙලා තියෙන මේ ඔන්ලයින් තාක්ෂණය ගැන හිතන්න පුළුවන් ව්‍යාපාරික හිමිකරුවෙක් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් බවට ඔබපත් කරන්න රැකියාවට යන අවස්ථාවේ. ඉතින් දිගටම රැඳෙන්න අද දවසේ හෙට දවසේ 13 වෙනිදා දක්වා මේ සියලුම වැඩසටහන ඔබ වෙත නොමිලේ නරඹන්න, නොමිලේ අපිත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ මේක මුදල් ගෙවලා කරන ට්‍රේනින්ග් එකක් විදිහට නෙවෙයි රටට සමාජයට මේ වෙලාවේ අපෙන් එන්න ඕන යුතුයකම විදිහට සලකලා අපි කරන දේවල්. ඉතින් මම හිතන්නේ කවුරුත් බොහොම සුරක්ෂිතව නිවසේ රැඳෙන්න ඔබට මම හිතන්නේ සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ડોක්ටර් අවසාන වශයෙන් මොන හරි කියන්න තියනවද ડોක්ටර්? අවසාන වශයෙන් මං හිතනවා හැමෝම ආයේ හෙටයි අනිද්දායින් සෙෂන්ස් වලට සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ එතන තමයි අපි icing to the cake කියලා කියන්නේ අපි මේ පටන් ගත්තේ අද ඉන්ට්‍රොඩක්ෂන් එකක්. හරි. මේක දීර්ඝ ගොඩක් ප්ලෑන් කරලා මේ අපි දන්නවා අපි මේ ස්පීකර්ස්ලා අපි මේක ප්ලෑන් කරන්න කොච්චර මහන්සි වුණාද කියලා වැඩිපුරම සුබෝධ හිලාලුයි බිස්සෝන ආයතනයයි. ඉතින් අපි ඊළඟ දවස් තුනේ සෙෂන්ස් වලින් උත් අපිට යම් කිසි දෙයක් ලැබී. ඉතින් හැමෝටම සහභාගී වෙලා ධනාත්මකව හිතන්න අපි ඉදිරියට යමු, ජය ගමු කියමින් හැමෝටම සුබ රාත්‍රියක් පතනවා. බොහොම ස්තුතියි. හරි. එහෙනම් සියලුම දෙනාට ආයි බෝවන් සුබ රාත්‍රියක්.